समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तो सग्गमुखदं ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අත්තානං රක්ඛන්තෝ පරං රක්ඛති පරං රක්ඛන්තෝ අත්තානං රක්ඛති සද්ධාවන්ත පින්නතුනි හැම දිනාම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ. අද ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ පැල්මඩුල්ල කෙලින් වීදියේහි අංක 3 නිවසේ පදිංචි AWP හේමකුමාරී මහත්මිය සහ GKT ගුණසේකර මහත්මයා ඒ වගේම දුලානි සෙව්වන්දී දියණිය ඇතුළු පවුලේ පින්වත් පිරිස විසින් පින්කමෙහි ප්‍රධාන අරමුණ වෙන්නේ AWP හේමකුමාරී මහත්මියගේ ජන්මදිනය අද දිනට යෙදී පවතිනවා අප්‍රේල් මාස 14 වෙනි දිනට. ඒ නිමිති කොටගෙන එතුමියට ආශිර්වාද කිරීමත් ඒ වගේම අප්‍රේල් 29 වෙනිදාට ජන්මදිනයේ යෙදෙන දුලානි සෙව්වන්දී දියණියට ආශිර්වාද කිරීමත් ගුණසේකර මහත්මයා ඇතුළු පවුලේ සැමට සෙත් ප්‍රාර්ථනා කරමින් දෙපාර්ශ්වයේ මිය පරලෝකීය මව්පියන් ඇතුළු සියලු ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරමින් අද ධර්ම දේශනාව සිද්ධ කරා. විශේෂයෙන්ම වර්ෂයකට කිහිප වතාවක් මේ පින්වත් පිරිස දායකත්වයේ දරමින් ධර්ම දේශනාවන් සිදු කරනවා. තමනුත් දහම් අසමින් අන් අයටත් දහම් අසන්නට අවස්ථාව සලස්වා දෙමින් ධර්ම දානමය ධර්ම ශ්‍රවණමය කුසලයන් සිදු කරගන්න. ජන්මදිනයන් නිමිති කොටගෙන ඒ වගේම මව්පියන් ඇතුළු ඥාතීන් සිහිපත් කරමින් විවිධ අරමුණු පෙරදරි කොටගෙන මේ දේශනාවන් සිදු කරනවා. ඒ වගේම අද මේ සිංහල දෙමළ අලුත් අවුරුද්ද දවසේ විශේෂයෙන්ම තමන්ගේ ජන්මදිනය නිමිති කොටගෙන නිවසේ සියලු දෙනාට සෙත් ප්‍රාර්ථනා කරමින් දියණියන්ගේ අනාගත අභිවෘද්ධියට ආශිර්වාද කරමින් සැමට නිදුක්ව නිරෝගීව සුවපත්ව සුවසේ ගුණ නුවණ වඩන්නට වාසනා ශක්තිය ලැබේවා කියන ආශිර්වාදය ඇතිව අද දවසේ ධර්ම දේශනාව සිද්ධ කරන්නේ. අද ධර්ම දේශනාව සඳහා අපේ මාතෘකාව යොදා ගත්තේ මේ කාලවකවානුවට විශේෂයෙන්ම අවශ්‍ය වෙන මාතෘකාවක්. ඒ තමයි නිවැරදිව සත්‍යක්‍රියාවක් සිදු කරන්නේ කොහොමද කියන කාරණය. මේ කාලවකවානුව තුළ විශේෂයෙන්ම සජ්ජන සමාජ සංවර්ධන පදනම විසින් එහි ආධ්‍යාත්මික බලමුළුවට සම්බන්ධ දෙස් විදෙස් ලක්ෂ සංඛ්‍යාත ජනතාව ඒකරාශී කරගෙන ඒ අය ඉන්න තැන්වල ඉඳලා සම්බන්ධ වෙනවා. ලංකාවේ සිටින අය ගෞරවනීය ස්වාමින් වහන්සේලා විහාරස්ථානවල ගිහි භවතුන් නිවෙස්වල සිටිමින් මේ පවතින වසංගත తত্ত্বය සමනය කිරීම සඳහා ලෝකයේ සියලු දෙනාටම અભේදානය ලැබේවා ජීවදානය ලැබේවා කියන අදිෂ්ඨානයත් පෙරදරි කරගෙන මාසයක් මුළුල්ලේම
විශේෂ පිරිත් දේශනාවක් සහිත සත්‍යක්‍රියා වැඩසටහනක් මේ දිනවල අඛණ්ඩව සිදු කෙරෙමින් පවතිනවා. ඉතින් ඒ නිසා අපි විශේෂයෙන් කල්පනා කළා හේම කුමාරී මහත්මිය ඇතුළු ඒ දායකත්වයේ දරන පින්වතුන්ගේ කැමැත්ත පරිදි අද දවසේ ධර්ම දේශනාව සඳහා සත්‍යක්‍රියාව මාතෘකා කොටගෙන මේ දේශනාව සිද්ධ කරන්න. ඒ කුමක් නිසාද බොහෝ දෙනා නිවැරදිව සත්‍යක්‍රියාවක් කරන්නේ කොහොමද කියලා හුඟක් වෙලාවට කරුණු එතරම් ගැඹුරට හිතලා නැති වෙන්නට පුළුවන්. ඒ වගේම බොහෝ අවස්ථාවල සාමාන්‍යයෙන් රටේ නිතර ඇහෙන වචනේ තමයි සත්‍යග්‍රහය. සත්‍යග්‍රහය කියලා හුඟක් දෙනා හඳුන්වන්නේ තම තමන්ගේ ඉල්ලීම් දිනා ගන්නට, ඒ වගේම යමකට තමන්ගේ විරෝධය දක්වන්නට සමහර වෙලාවට නොකා නොබී දින ගණන් සති ගණන් අන් අයට විරෝධය පාන්නට හෝ ඉල්ලීම් දිනා ගන්නට යම් තැනක තමන්ගේ දැඩි බව ඉස්මතු කරන ක්‍රියාපටිපාටියක් තමයි මේ සත්‍යග්‍රහය කියලා හුඟක් වෙලාවට හඳුන්වන්නේ. විරෝධය පෑම හෝ ඉල්ලීම් දිනා ගන්නට කරන යම්කිසි බලකිරීම. එතකොට හුඟක් දෙනාට සත්‍යක්‍රියාව කියන වචනේ ඇහෙනකොටම ඒ වගේ එකක් තමයි මතක් වෙන්නේ. අපි තේරුම් ගන්නට ඕන මෙතන තියෙන්නේ ඒ වගේ වැඩපිළිවෙලක් නෙමෙයි. මෙතන තියෙන්නේ යම්කිසි ආධ්‍යාත්මික ගුණයක් අවදි කරගෙන ලෝකයට යහපත කරන්නට දරන උත්සාහයක්. ඒතර සත්‍යක්‍රියාව කියලා කියන්නේ Tamanගේ ප්‍රතිපත්තිමය ගුණයක් අවදි කොටගෙන එය සත්‍යවාදීව සිහිපත් කරලා ඒ සත්‍ය මත පිහිටලා Tamanටත් ලෝකේ අන් අයටත් යහපතක් කරන්නට කරන කටයුත්තක්. ඒතර සත්‍යක්‍රියාවකින් ප්‍රධාන වශයෙන් කරුණු දෙකක් සඵල කරගන්නට පුළුවන්කම තියෙනවා. පළවෙනි කාරණේ තමයි කෙනෙකුට පැමිණෙන හෝ එහෙම නැත්නම් රටකට සමස්ත ලෝකයට ශාසනයට පැමිණෙන යම්කිසි උවදුරක් දුරු කරන්නට සත්‍යක්‍රියාව භාවිතයට ගන්න පුළුවන්. දෙවෙනි කාරණේ තමයි අන් අයට පුද්ගලයෙකුට හෝ සමස්තයට යම්කිසි යහපතක් සිදු කරන්නට සත්‍යක්‍රියාව භාවිතයට ගන්න පුළුවන්. එතකොට මේ දුක් විපත් වැළැක්වීම සහ යහපත සිදු කිරීම කියන කාරණා දෙකම සඳහා සත්‍යක්‍රියාව ඵලදායක විදිහට භාවිතයට ගන්න පුළුවන්. නමුත් එහෙම ගන්න නම් ඒ සත්‍යක්‍රියාව කරන්නේ කොහොමද කියලා හොඳ වැටහීමක් අපි හැම දිනාටම තියෙන්න ඕන. මේ ධර්ම දේශනාවෙන් ප්‍රධාන වශයෙන් අපි එකින් එක කරුණු පැහැදිලි කරලා දෙන්නට බලාපොරොත්තු වෙන්නේ ඒ පිළිබඳවයි. එතකොට මූලික වශයෙන්ම අපි හඳුනා ගන්නට ඕන මේ සත්‍යක්‍රියාව කියන වචනේහි අර්ථය අනෙකුත් වචනවලට සාපේක්ෂව. ඒ කියන්නේ දැන් බෞද්ධ අපි අතර තවත් මීට ළඟින් යන වචන කිහිපයක් තියෙනවා. ආශිර්වාදය, ප්‍රාර්ථනාව, අදිෂ්ඨානය මේ බඳු වචන. එතකොට ආශිර්වාදය කියන්නේ මොකක්ද? ප්‍රාර්ථනාවක් කියන්නේ මොකක්ද? අදිෂ්ඨානයක් කියන්නේ මොකක්ද? සත්‍යක්‍රියාවක් කියන්නේ මොකක්ද කියලා අපි මූලිකව පැහැදිලි කරගන්නට ඕන. ආශිර්වාදයක් කියලා කියන්නේ තව කෙනෙකුට යහපතක් වෙන්නට මෛත්‍රී සහගත සිතින් කරන සුබ ප්‍රාර්ථනාව. එතකොට ඒ ආශිර්වාද කිරීම සමහර වෙලාවට වෙනත් කෙනෙකුගේ ගුණයක් සිහිපත් කරලා වුණත් කරන්නට පුළුවන්. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණ බලයෙන් ඔබට යහපතක් වේවා. බුද්ධ ධම්ම සංඝ යන රත්නත්‍රයේ සූවිසි මහා ගුණ බලයෙන් ඔබට සෙතක් වේවා. එතකොට ඔබට දෙවියන්ගේ පිහිට රැකවරණය ලැබේවා. මෙන්න මේ විදිහට වෙනත් කෙනෙක් පිළිබඳව ගුණ ඇති කෙනෙකුගේ ගුණය සිහිපත් කරලා සත්පුරුෂයෙක්ව සිහිපත් කරලා එහෙම නැත්නම් සුවිශේෂ හැකියාවක් අන් අයට පිහිට වෙන යම්කිසි කෙනෙක්ව සිහිපත් කරලා ඒ අයගේ පිහිටෙන් ආශිර්වාදයෙන් ඔබට යහපතක් වෙන්නට කියලා එහෙම කරන්නට පුළුවන් ආශිර්වාදය. එතකොට එතන සුබ ප්‍රාර්ථනා කිරීමක් තියෙන්නේ. ඒතර හොඳ හිතින් අනිත් අයගේ යහපත අභිවෘද්ධිය අපේක්ෂා කරමින් ඒ විදිහට ආශිර්වාදයක් කරන්නට පුළුවන්. ඒතර සත්‍යක්‍රියාව කියන්නේ එහෙම ආශිර්වාදයක් නෙවෙයි. ආශිර්වාදයට
එහා ගිය ගැඹුරු යමක් එතන තියෙනවා. එතකොට ආශිර්වාදාත්මක බවකුත් ඒ තුල ගැබ් වෙලා තියෙනවා. හැබැයි ආශිර්වාදයේ වගේ සරල ක්‍රියාවක් නෙමෙයි සත්‍යක්‍රියාව කියලා කියන්නේ. ඊළඟට අපි තවත් පාවිච්චි කරන වචනයක් තමයි ප්‍රාර්ථනාව. ප්‍රාර්ථනාව කියලා කියන්නේ තමන් පිළිබඳව හෝ අනුන් පිළිබඳව හෝ යහපත් ඉලක්කයක් සඵල වෙන්නට කරන යම්කිසි මානසික ඉලක්කගත කිරීමක්. එහෙම නැත්නම් එතනත් යම්කිසි සුබ ප්‍රාර්ථනාවක් තියෙනවා. හැබැයි එතන අර තව කෙනෙකුගේ ගුණයක් සිහි කරලා කරන ආශිර්වාදයක් වගේ නෙමෙයි. එතනදි සමහරලාට තමන් තුළ යම්කිසි ගුණයක් මතු කරගෙන එහෙම නැත්නම් තමන් ළඟ තියෙන යම්කිසි ගුණයක් හෝ යම්කිසි සීලයක් හෝ යම්කිසි කුසලයක් හෝ සිහිපත් කරලා මම මෙන්න මේ කුසලය સિદ્ધ කළා මේ කුසලය මට මෙන්න මේ යහපත පිණිස හේතු වේවා. එහෙම නැත්නම් මම මේ කරන ලද කුසල බලයෙන් ඔබට මෙබඳු යහපතක් සිද්ධ වේවා කියලා එහෙම සුබ ප්‍රාර්ථනා කිරීමේදී යම් ඉලක්කයක් වෙත තමන් සතු ශක්තිය තමන් සතු සද්භාවය යම්කිසි ඉලක්කයක් වෙත ගොනු කිරීම තමයි ප්‍රාර්ථනාවකදී සිද්ධ වෙන්නේ. එතකොට මේවා හුඟක් වෙනස්කම් තියෙන කාරණා නෙමෙයි. මනෝභාවයන් වශයෙන් ඇති වෙනකොට සමහර වෙලාවට කෙනෙකුට මේ ප්‍රාර්ථනාවද මේ ආශිර්වාදයේද කියලා තෝරා බේරා ගන්නට දුෂ්කර අවස්ථා හිටින්නටත් පුළුවන්. ඒ නිසාමයි මේ කාරණා කිහිපය ටිකක් වෙන්වෙන්ව සිහි කරන්නට හිතුවේ. අපි සත්‍යක්‍රියාවකට යද්දී මීට වඩා ගැඹුරු ස්ථාවර මනෝභාවයක් එතන ඇති වෙන්න ඕන කියන කාරණේ අපි මූලික වශයෙන් තේරුම් ගන්නට ඕන නිවැරදිව සත්‍යක්‍රියාවක් කරන්නට නම්. එතකොට අපි කිව්වා ආශිර්වාදය කියලා කියන්නේ බොහොම සරල කාරණයක්. ප්‍රාර්ථනාව කියලා කියන්නේ යම්කිසි යහපත් වූ සාධකයක් ගොඩනගාගෙන කුසලයක් හෝ ප්‍රතිපදාවක් හෝ සද්භාවයක් හෝ ගොඩනගාගෙන ඒ තුලින් තමන් සම්බන්ධව හෝ අනුන් සම්බන්ධව යම්කිසි හොඳක් යහපතක් මෙන්න මේ විදිහෙන් මේ කාලයට මෙසේ සිදු වෙන්නට කියලා කරන යම්කිසි මානසික ඉලක්කගත කිරීමක් තමයි. එහෙම නැත්නම් තමන් සතු ශක්තිය යම් ඉලක්කයක් වෙත යොමු කිරීමක් තමයි ප්‍රාර්ථනාවක තියෙන්නේ. එතකොට ඒකත් වැදගත් කාරණයක්. නමුත් සත්‍යක්‍රියාව කියලා කියන්නේ ඊට වඩා හුඟක් ගැඹුරු ස්ථාවර මානසික තත්ත්වයක්. ඊළඟට අපි නිතර පාවිච්චි කරන වචනයක් තමයි අදිෂ්ඨානය. අදිෂ්ඨානය කියලා කියන්නේ අර ආශිර්වාදයටත් ප්‍රාර්ථනාවටත් වඩා බොහොම තහවුරු වුණු මනෝභාවයක්. අදිෂ්ඨානය කියලා කියන්නේ යම්කිසි කාර්යයක් සිද්ධ කරන්නට හෝ එහෙම නැත්නම් සිදුවෙන තෙක් මම මෙසේ කටයුතු කරනවා කියලා තමන් කායික වශයෙන් වාචසික වශයෙන් මානසික වශයෙන් යම්කිසි ප්‍රතිඵලයක් අපේක්ෂා කරමින් යම් ස්ථාවරයක නොසැලී පිහිටා සිටින්නට හැකි ශක්තිය තමයි අදිෂ්ඨානය කියලා කියන්නේ. එතකොට එහෙම නැත්නම් යම්කිසි යහපතක් වෙන්න විපතක් වළකින්නට අදාළ සාධක මානසිකව මෙහෙවන්නට පුළුවන් හැකියාව. ඒකටත් අදිෂ්ඨානය කියලා කියන උදාහරණයක් හැටියට ගත්තොත් දැන් රහතන් වහන්සේ නමක් එහෙම නැත්නම් 이르දිමතෙක් යම් අවස්ථාවක අපි හිතමු පවතින ගින්නක් නිවි යන්නට අදිෂ්ඨාන කරනවා. එතකොට ඒ දැල්වෙමින් පවතින ගින්න එහෙම නැත්නම් තේජෝ ධාතුව අහෝසි වෙන්නට යලි නොහට ගන්නට යම්කිසි මානසිකව මෙහෙයවීමක් කරලා ඒකට අදාළ සාධක ගොඩනගනවා. එතකොට අපේක්ෂා කරන ඵලය ගොඩනගෙන්නට අදාළ සාධක මනස මුල් කොටගෙන මානසික ශක්තිය මූලික කොටගෙන මෙහෙයවීමේ හැකියාවක් ඒ අදිෂ්ඨානය තුල පවතිනවා. එතකොට දැන් අපි හිතමු Taman යම්කිසි ඉලක්කයක් ඇති කරගෙන මම දැන් බුදුරජාණන් වහන්සේ බෝසත් අවදියේදී අවසන් වතාවට බොමැඩ වැඩ ඉන්නේ මගේ ශරීරේ ලේ මස් වියලෙනවා නම් වියලී ඒවා ඇටනහර සම්පමනක් ඉතුරු වෙනවා නම් ඉතුරු වේවා එහෙම වුණත් මම සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා මිසක් මෙතනින් නැගිටින්නේ නැහැ. එතකොට තමන් වහන්සේ අපේක්ෂා කරන ඉලක්කය සඵල වෙන තෙක්
මනස මුල් කොටගෙන මනසේ ශක්තිය පදනම් කොටගෙන අනිත් සියලුම සාධක ඒ වෙනුවෙන් මෙහෙයවීමේ හැකියාව. එතකොට කයට ඕන විදිහට හැසිරෙන්නට ඉඩ තියන්නේ කය අර Tamanගේ ප්‍රාර්ථනාව ඉටු වෙන තෙක් ඊට අනුව හසුරුවා ගන්න පුළුවන් හැකියාව. වචනය අවශ්‍ය විදිහට හසුරුවන්නේ වචනය ඒ අදාළ පරමාර්ථය සාධනය වෙන විදිහට එතෙක් අවශ්‍ය විදිහට හසුරුවන්න පුළුවන් හැකියාව. ඊළඟට මනස සහ පරිසරය කායික මානසික වාචසික පාරිසරික සහ ආධ්‍යාත්මික කරුණු සියල්ලක්ම ඒ Tamanගේ ප්‍රාර්ථනාව සඵල වෙන හැටියට මෙහෙවන්නට පුළුවන් හැකියාවක් තමයි අදිෂ්ඨානය තුල කියවෙන්නේ. ඊළඟට දැන් සමහර කෙනෙක් යම්කිසි වරදකින් වළකින්න දැන් සරියුත් මහරහතන් වහන්සේගේ పూర్ව ජන්මයන් පිළිබඳව සඳහන් වෙනවා ඇතම් ජාතක ප්‍රවෘත්තිවල එක් ආත්ම භාවයක රජෙක් හැටියට ඉඳලා මත්පැනට සහ මාංශයට ගිජු බවක් දක්වපු චරිතය. එතකොට එක් දවසක් මත්පැන් පානය කරලා ආහාර අනුභව කරන්නට පැමිණි අවස්ථාවේ මාංශ නැතිව බිරිඳ විසින් දරුවා නලවමින් හුරතල් කරමින් රජුගේ කෝපය නිවන්නට එතනට පැමිණිය. එතකොට මස් නැහැ කිව්වට පස්සේ ඇයිද මස් නැත්තේ මේ තියෙන්නේ කියලා අර සුරතල් දරුවා බිලිඳ අතින්ගෙන ගෙල මිරිකලා අරක් කැමියට දෙනවා උයාගෙන එන්නට කියලා. එතකොට තමන්ගේ දරුවාගේ මාංශ අනුභව කරලා වෙරි මතින් වැටිලා පසුව වෙරි හිඳුනට පස්සේ තමන් කරපු අපරාධය පිළිබඳව මහත් වූ කම්පණයටපත් වෙලා දැඩි චිත්ත අධිෂ්ඨානයක් ඇති කර ගන්නවා නිවන් දකින ආත්ම භාවයේ දක්වා මම මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නැහැ. එතකොට නිවන් දකින තෙක්ම උන්වහන්සේගේ අදිෂ්ඨානය ඒ ආකාරයෙන් ක්‍රියාත්මක වුණ හැම ආත්ම භාවයක් තුළම. එතකොට වෙනත් ආත්ම භාවවල උපන්නට ඒ උපදින ආත්ම භාවවල අර මනසින් ඇති කරගත්තු දැඩි මෙහෙයවීම ඒ අනුව තමන්ගේ කයත් වචනයත් පරිසරයත් මනෝභාවයනුත් සියල්ල හසුරුවා ගන්නට උන්වහන්සේ සමත් වුණා. ඒතර ඒක තමයි අදිෂ්ඨානයේ ස්වභාවය. අදිෂ්ඨානය මේ භවයට සම්බන්ධ කාරණයක් වෙන්නට පුළුවන්. සසරට සම්බන්ධ කාරණයක් වෙන්න පුළුවන්. දැන් මහබෝසතාණන් වහන්සේලා කවදා හෝ සියලු සත්වයින්ට පිහිට වෙන්නට මම ලෝතුරා බුද්ධත්වයටපත් වෙනවා කියන දැඩි අදිෂ්ඨානය. එතකොට මේ අදිෂ්ඨානයේ මත අනන්ත සසර ගමනේදී තමන්ගේ කය, වචනය, පරිසරය, තමන් ඇසුරු කරන පුද්ගලයෝ, තමන්ගේ මනෝභාවයන්, තමන්ගේ ආධ්‍යාත්මික ශක්තිය මේ සියල්ලම මෙහෙවනවා ඒ මූලික අදිෂ්ඨානයට අනුව. එතකොට එතන ප්‍රාර්ථනාවකුත් තියෙනවා. ඒ ප්‍රාර්ථනාව තහවුරු වෙන්නේ අදිෂ්ඨාන බලයත් එක්කලා. එතකොට අදිෂ්ඨානය කියන තැන අර ආශිර්වාදයටත් එහා ගිය ප්‍රාර්ථනාවටත් එහා ගිය දැඩි මානසික ශක්තියක් එතන ක්‍රියාත්මක වෙනවා. මේ මානසික ශක්තිය මත අවශේෂ සියලුම සාධක ඒ ඉලක්කය සපුරා ගන්නට මෙහෙවන ගතියක් අදිෂ්ඨානය තුල තියෙනවා. එතකොට අදිෂ්ඨානය වඩා ගැඹුරු අවස්ථාවක්. එතකොට අපි දැන් අද මේ කතා කරන්නට යන්නේ සත්‍යක්‍රියාව පිළිබඳව. එතකොට සත්‍යක්‍රියාව ගත්තහම ඊටත් වඩා බොහොම වේගවත්ව පළදරන ප්‍රශස්ත චිත්ත අධිෂ්ඨානයක් එතන පවතිනවා. එතන යම්කිසි අධිෂ්ඨාන බලයකුත් පවතිනවා. ප්‍රාර්ථනාමය බලයකුත් පවතිනවා. ආශිර්වාදමය ගතියකුත් එතන පවතිනවා. මේ සියල්ලෙහි සංකලනයක් තමයි සත්‍යක්‍රියාව තුළ මුසු වෙන්නේ. හැබැයි එය ඒ මොහොතේම සක්‍රිය වෙන, ඒ මොහොතේම පළදරන්නට ආරම්භ වෙන, ඒ මොහොතේ පළදරනවා කියලා කිව්වහම ඒ කරන සත්‍යක්‍රියාව ඒ වේලේම ਸਰව සම්පූර්ණ වෙනවා කියන එක නෙමෙයි. ඒ කාර්ය සපිරෙන්නට අවශ්‍ය පසුබිම ඒ වේලේ පටන්ම සැකසෙන්නට පසුබිම යොමු වෙනවා. එතකොට එතනදී චිත්තාදිෂ්ඨානයේ වගේම ප්‍රධාන වෙනවා සත්‍යවාදී බව. ඒ නිසා තමයි මේක සත්‍යක්‍රියා කියලා හඳුන්වන්නේ. එතකොට සත්‍ය මත පිහිටලා තමයි ඒ චිත්තාදිෂ්ඨානය කරන්නේ. ඇත්තට මෙතන අදිෂ්ඨානයක් වගේම යම්කිසි මානසික මෙහෙයවීමක්. ඒ අදාළ පරමාර්ථය සාධනය වෙන්නට මනස මෙහෙවනවා. Taman යම්කිසි ප්‍රතිපත්තිමය සත්‍යවාදී ගුණයක පිහිටලා. එතකොට එතන කරුණු ගණනාවක් ප්‍රමුඛ වෙලා තියෙනවා. ප්‍රධාන වෙලා තියෙනවා සත්‍යවාදී බව.
ඒ වගේම ප්‍රතිපත්තිමය ගුණය, ඒ ප්‍රතිපත්තිමය ගුණයත් එක්කලා ඒ ශක්තිය අවදි කරගෙන අදාළ පරමාර්ථය වෙත මෙහෙවන්නට පුළුවන් හැකියාව. එතකොට මෙන්න මේ විදිහට යම්කිසි කෙනෙකුට තමන්ගේ කය, වචනය, සිතුවිලි, ආධ්‍යාත්මික ශක්තිය මේ සියල්ලක් අදාළ ඉලක්කය වහාම සමෘද්ධිමත් වෙන ආකාරයට. ඒ කියන්නේ අපි කිව්වා සත්‍යක්‍රියාවෙන් කරුණු දෙකක් සිද්ධ කරන්නට පුළුවන් කියලා, විපත් වැළැක්වීම සහ යහපත සිදු කිරීම. එතකොට තමන් කරන්නට බලාපොරොත්තු වෙන්නේ විපතක් වැළැක්වීම නම් ඒ විපත් වැළැක්වීම සඳහා අදාළ විදිහට තමන් කොහොමද ශක්තිය මෙහෙවන්නේ. එතකොට යහපතක් කිරීමට නම් කරන්නේ අදාළ යහපත කරන්න තමන් කොහොමද ශක්තිය මෙහෙවන්නේ කියන මේ කාරණය විශේෂයෙන් වැදගත් වෙනවා. එතකොට සත්‍යක්‍රියාවකදී මූලික කරගන්නවා ඒ සත්‍යවාදී බව. එතකොට යම්කිසි කෙනෙකුට මේ කරුණු හරියට හඳුනාගෙන තමන් තුළ පවතින ප්‍රතිපත්තිමය ශක්තියක් සිහිපත් කරලා ඒ බඳු සත්‍යක්‍රියාවක් කරන්නට පුළුවන් නම් ඒක දිගු කලක් පුහුණු කරලා කළ යුතු දෙයක්. ටිකෙන් ටික එකපාරටම අපිට මහා ලොකු දෙයක් වෙනස් කරන්නට සත්‍යක්‍රියාවක් කරන්නට පුළුවන් කමක් නැහැ. ඒ කුමක් නිසාද? මේ මානසික සාධක සහ බාහිර සාධක අදාළ කාරණයට මෙහෙවන්නට නම් ප්‍රධානම කරුණක් තමයි අපිට යම්කිසි මානසික විශ්වාසයක් ගොඩනගෙන්නට ඕන, පුහුණු වෙන්න ඕන. ඒ කියන්නේ උදාහරණයක් හැටියට ගත්තොත් දැන් එක ආචාර්යවරයෙක් තමන්ගේ ආයතනයේහි ශිල්ප උගන්වනවා. ඒ කියන්නේ යම්කිසි කය මෙහෙवला, මනස මෙහෙवला කරන යම් කායික අභ්‍යාස එතන පුරුදු පුහුණු කරනවා. එතකොට මේ ගුරුවරයා අලුතෙන්ම බැඳිච්ච ශිෂ්‍ය කණ්ඩායමට උස තාප්පයක් පෙන්නලා ඒ තාප්පෙට උඩින් කොහොමද පනින්නේ කියලා අදාළ තාක්ෂණික පැත්ත ඒ ශිෂ්‍ය කණ්ඩායමට පැහැදිලි කරලා දෙනවා. එතකොට කොහොමද කය හසුරුවාගන්නේ, කොහොමද මනස හසුරුවාගන්නේ, ඒ විදිහට කයයි මනසයි හසුරුවාගෙන දැඩි අදිෂ්ඨානයක් එක්කලා කයේ ශක්තිය තහවුරු කරගෙන අපි එකවරම කය ඉහළට ඔසවලා අර තාප්පෙන් එහාට පනින්නේ කොහොමද කියන එක ඒ ගුරුවරයා පැහැදිලි කරනවා. මේ සියල්ලම පැහැදිලි කරලා ශිෂ්‍යයන්ගෙන් අහනවා දැන් ඔයගොල්ලන්ට ඒක කරන හැටි තේරුණාද? ඔව් අපිට තේරුණා. හරියටම තේරුණාද? මොකුත් ගැටලුවක් නැද්ද? නෑ මොකුත් ගැටලුවක් නෑ, හරියටම තේරුණා. ඊට පස්සේ අර ගුරුවරයා කියනවා එහෙනම් දැන් සියලු දෙනාම මේ තාප්පෙට ඉහළින් එහා පැත්තට පනින්න. දැන් මෙතෙක් කියා දීපු කාරණා හරියට වැටහුණා නම් කිසි ගැටලුවක් නැතිනම් මෙයාට පුළුවන් වෙන්න ඕන තාප්පෙන් එහාට පනින්න. එතකොට අර ශිෂ්‍යයෝ ටික මූණෙන් මූණ බලන්නට ගත්තා කොහොමද එහෙම කරන්නේ. ඉතින් එතනදී ගුරුවරයා පැහැදිලි කරලා දෙනවා දැන් මේ කාරණය සම්පූර්ණයෙන් ඔබට පැහැදිලි වුණත් ඒක સિદ્ધාන්තමය වශයෙන් පැහැදිලි වීමක් පමණයි. නමුත් ප්‍රායෝගිකව ඒකට තාම ගතසිත හුරු වෙලා නැහැ. ඒතර කයත් ඒකට හුරු කරන්න ඕන. කය හුරු කරන්නේ නැතුව තාප්පෙන් එහා පැත්තට පැනනොත් අතපය කැඩෙන්නට පුළුවන්. මොකද කයට ඒ විදිහට පුහුණුවක් අභ්‍යාසයක් දීලා නැති නිසා. මනසත් ඒ වගේ තමයි. මනසට නොහුරු නොපුරුදු ඉලක්කයන් වෙත මනස අරගෙන යන්නට ගියාට ඒ සඳහා මනස සක්‍රිය වෙන්නේ නැහැ, සක්‍රිය දායකත්වයක් ලබා දෙන්නේ නැහැ. එක්ක උදාසීන වෙනවා, එක්ක තමන්ගේ ශක්තිය හැම විටම අව탁සේරු කරනවා. ඒක පිළිගන්නට සූදානම් නැහැ. මට නම් උච්චර දෙයක් කරන්න බෑ. කොහොමද එහෙම කරන්නේ? එහෙම කරන්න පුළුවන්. හැමතිස්සෙම අපේ මනස එහෙම පසුබට වෙනවා. මොකද මනසට ඒ බඳු දෙයක් කළ හැකි කියන ස්වයං විශ්වාසය, ස්වයං අභිමානය තාම මනස තුල ගොඩ නැගිලා නැහැ. එතකොට අභිමානය කිව්වහම ඒක වෙන පැත්තකට යන්නත් පුළුවන් ඒ වචනය. එතන ස්වයං විශ්වාසය කියන වචනය වඩා තේරුම් ගන්න සුදුසුයි. මොකද පවතින කාරණා සම්බන්ධව නැති කාරණා සම්බන්ධව නෙමෙයි. දැන් යම් කිසි කෙනෙකුට අභිමානය ඇති වෙන්න පුළුවන් නැති දේවල් සම්බන්ධව. සෙය්‍යමානයක් හැටියට. නමුත් විශ්වාසය කියන එක තහවුරු වෙන්නේ හැම විටම පවතින සාධකත් එක්කලා. එතකොට මට මෙන්න මේ හැකියාව තියෙනවා, මෙහෙම කරන්න පුළුවන් කියන මේ කාරණා ගැන යම් කිසි කෙනෙකුට පැහැදිලි විශ්වාසයක් ඇති වෙන්නට ඕනේ. ඉතින් මේ විශ්වාසය නිකම් ඇති වෙන්නේ ඒක સિદ્ધාන්තමය වශයෙන් න්‍යායාත්මකව කරුණු අහපු පමණට ඒ විශ්වාසය ඇති වෙන්නේ කාලාන්තරයක් ටිකෙන් ටික ඒ සඳහා ක්‍රියාත්මක වෙනවා. දැන් අපි කය පුහුණු කරනකොට
අපිට එකපාරම තාප්පයකින් උඩින් පනින්න බෑ. ඒ නිසා අපි ටික ටික දැන් උස පනිනවා කියලා එකපාරටම අඩි 5ක් 6ක් උඩින් පනින්නට කෙනෙකුට පුළුවන් කමක් නැහැනේ. මූලික වශයෙන් අඩි 3ක් 3මාරක් මෙහෙම ටික ටික සමහර වෙලාවට අඟලෙන් අඟල වෙන්නට පුළුවන් ඒ උස වැඩි කරන්න. එහෙම කරගෙන ගිහිල්ලා තමයි වැඩි උසකින් පනින්නට ඒ තනත්තාගේ ගත සහ සිත පුරුදු පුහුණු කරන්නේ. අන්න ඒ වගේ සත්‍යක්‍රියාවක් කරනකොට එකපාරටම මේ ලෝකෙට පැමිණෙන මේ වසංගතේ දුරු වෙන්න කියලා කවදාවත් එහෙම මනස පුහුණු කරපු නැති කෙනෙකුට එකවරටම ක්‍රියාත්මක වෙලා තනියම ඒ කාර්ය කරන්න නොහැකි වෙන්න පුළුවන්. ඒ නිසා සජ්ජන සංවිධානයෙන් අපි සිද්ධ කරන මේ බඳු සත්‍යක්‍රියාවන් වසර ගණනාවක් මුළුල්ලේ අපි සිද්ධ කරගෙන එනවා. ඒ වැඩි ප්‍රධාන වශයෙන් අපි මහජනතාව දැනුවත් කරන්නේ තනියම සත්‍යක්‍රියාවක් කරන්න කියලා නෙමෙයි. තව මනස එහෙම පුහුණු කරපු සාංශාරික වශයෙන් ප්‍රගුණ කරපු හොඳ පළපුරුද්දක් ඇති අය සත්‍යක්‍රියාව කරන වෙලාවට තමනුත් නිවසේ ඉඳලා තමන්ගේ මානසික ශක්තියත් මෙහෙවන්න උත්සාහ කරන්න. එතකොට එහෙම කරනකොට අර සමස්තයත් එක්කලා තමන්ගේ ශක්තියත් මුහු වෙනවා. තමන්ගේ ශක්තිය දුර්වල වුණත් අර ප්‍රබලයින් එක්කලා එකතු වෙලා ඒ කාර්ය කරනකොට සාර්ථකව ඵල ලබන්න පුළුවන්. එතකොට තමන්ට ලොකු සතුටක් වර්ධනය වෙනවා. ඒ වගේ මේකට යම්කිසි හුරුවක් ඇති වෙනවා. යම්කිසි මානසික විශ්වාසයක් ටිකෙන් ටික ගොඩ නැගෙනවා. ඒ වගේම දෛනිකව තමන් පොඩි දේවල් සම්බන්ධව ඒ විදිහට පුහුණු කරන්නට ඕන යහපත සඳහා තමන්ගේ මනසේ ශක්තිය යොදවන්නට. පුංචි දේවල් වලට අපි හිතමු දරුවෙකුගේ යහපත වෙනුවෙන් එහෙම නැත්නම් වෙනත් කෙනෙකුගේ යහපත වෙනුවෙන් තමන්ගේ ජීවිතයේ තියෙන යහපත් ගුණයක් සිහි කරලා ඒ බඳු සත්‍යක්‍රියා කරන්න ටිකෙන් ටික අපි පුහුණු කරගන්නට ඕන. එහෙම තමයි මේ මානසික විශ්වාසය ගොඩනැගෙන්නේ. ඊළඟට මෙහිදී අපට සත්‍යක්‍රියාවක් කරන්නට පුහුණු විය යුතු පුහුණු කරගත යුතු අවශ්‍යම පදනමක් තමයි මානුෂීය පදනම. ඒ කියන්නේ මම විතරක් නෙමේ අනිත් අයත් හොඳින් ඉන්නට ඕන. ලෝකෙ හැමෝටම යහපතක් වෙන්නට ඕන කියන මේ මානුෂීය ගුණාංගය අපි තුල අවදි වෙන ප්‍රමාණයට තමයි අපිට සත්‍යක්‍රියාවක් සාර්ථකව සිද්ධ කරන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ දැන් සත්‍යක්‍රියාවේදී අපි කරන්නෙම අනුන්ට පැමිණෙන විපත් වැළැක්වීම හෝ යහපත සිදු කිරීමනේ. ඉතින් ඒක කරන්න මනස මෙහෙවන්න නම් අවංකව අනුන් සුවපත් කිරීමේ ආකල්පය Taman තුල අවදි වෙන්නට ඕන. දැන් අද හුඟක් වෙලාවට අපි දකින දෙයක් තමයි සියලු සත්වෝ සුවපත් වෙත්වා නිදුක් වෙත්වා කියලා හිතුවට ඒ සියලු දෙනා සුවපත් කිරීමේ හැබෑ ආකල්පයක් බොහෝ දෙනෙකුගේ සිත් සතන් තුල අවංකව මතුවෙන්නේ නැහැ. අද හුඟක් දෙනා මෙත් වැඩීම සිද්ධ කරන්නේ තමන්ගේ ප්‍රතිලාභය සඳහා වංචනික විදිහට. ඒ කියන්නේ මට කාගෙන් හරි කරදරයක් සිද්ධ වෙනවා නම් ඒ මට සිද්ධ වෙන කරදරේ වළක්වා ගන්න කල යුතු හොඳම දේ තමයි මෙත් වඩන එක. එතකොට ඒ නිසා ඔහු සුවපත් වෙන්න නිදුක් වෙන්න. දැන් මේ මොකටද ඔහු සුවපත් වෙන්න කියලා හිතන්නේ මට වෙන ප්‍රශ්නේ වළක්වා ගන්න. අන්න ඒ විදිහට වංචනික මනෝභාවයන් තමයි අද හුඟක් දෙනා පුරුදු පුහුණු කරන්නට පෙළඹෙන්නේ. එහෙම නැතිනම් යම්කිසි කෙනෙක් අවංක උත්සාහයක යෙදුණා වුණත් ඒ නිවැරදි මනෝභාවය මතු කරගන්නව වෙනුවට වචන මාත්‍රයක එල්බගෙන පැවතීම තමයි හුඟක් තැන්වල පෙනෙන්නේ. සුවපත් වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා කියන වචනත් එක්කලා යම් චිත්ත ඒකාග්‍රතාවයක් ගොඩනගෙනවා විනා සැබවින් මේ අනිත්‍ය සුවපත් කිරීමේ මානසිකත්වය Taman තුල අවංකව තියෙනවා. දැන් මේක අපිට තේරුම් ගන්නට බුදුරජාණන් වහන්සේ දේශනා කරන හොඳම උපමාව තමයි මාතා යතහ නියං පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්ඛි ඒවම්පි සබ්බ භූතේසු මානසං භාවේ අපරිමාණ. එතකොට අම්මා කෙනෙක් තමන්ගේ එකම දරුවා කෙරෙහි යම්කිසි මනෝභාවයක්ද පවත්වන්නේ කොහොමද හිතන්නේ? ජීවිත පරිත්‍යාගයෙන් ඒ දරුවගේ යහපත පිළිබඳව අභිවෘද්ධිය පිළිබඳව විපත් වැළැක්වීම පිළිබඳව ඒ මෞතුමිය කටයුතු කරන්නේ කොහොමද? අන්න ඒ වගේ ආකල්පයක් සියලු සත්වයින් කෙරෙහි අපට පවත්වන්න පුළුවන්ද? එතකොට එහෙමනම් තමයි අපිට සියලු සත්වයින් කෙරෙහි මෙත් වඩන්නට පුළුවන් වෙන්නේ.
එහෙම මනෝභාවයක් අවදි කරගන්නට පුළුවන් නම් තමයි සියලු සත්වයන්ගේ යහපත සඳහා නිවැරදි සත්‍යක්‍රියාවක් අපිට කරන්න පුළුවන්. ඒ කියන්නේ දරුවෙකුට සෙත් ප්‍රාර්ථනා කරන්න, ආශිර්වාද කරන්න, දරුවෙක් වෙනුවෙන් ප්‍රාර්ථනාවක් කරන්න, දරුවෙක් වෙනුවෙන් අදිෂ්ඨානයක් කරන්න, දරුවෙක් වෙනුවෙන් සත්‍යක්‍රියාවක් කරන්න පුළුවන් වෙන්නේ ඒ දරුවගේ යහපත ප්‍රාර්ථනා කරන කෙනෙකුට පමණයි. දරුවන් කීප දෙනෙකුගේ යහපත වෙනුවෙන් ඒ බඳු සත්‍යක්‍රියාවක් කරන්න වෙන්නේ ඒ දරුවන් හැමෝගෙම અભිවෘද්ධිය යහපත අපේක්ෂා කරනවා නම් පමණයි. එහෙම නැති කෙනෙකුට ඒක කරන්න බෑ. එහෙම නැති කෙනෙක් එහෙම හිතනවා නම් ඒක නිකන් සිතුවිල්ලක් විතරයි. ශක්තිය විහිදෙන්නේ නැහැ. එතකොට අපි ටිකෙන් ටික පුරුදු කරන්නට ඕන මේ සත්‍යක්‍රියාව සඵල වෙන්නට නම් අපි පුහුණු කරන්නට ඕන අනුන්ට යහපත කිරීමේ මනෝභාවය. ඒ කියන්නේ මෙත්තාව. මෙත්තාව අවදි කරන්න පුළුවන් වෙන්නේ මනුෂ්‍ය ධර්මයේ මත. ඒ කියන්නේ මා පමණක් නොවේ අනිත් අයත් හොඳින් ඉන්නට ඕන. ඒ සියලු දෙනාගේ යහපත වෙනුවෙන් මම කැප වෙන්න ඕන කියන මේ ආකල්පය ටික ටික වර්ධනය කරගන්න. ඉතින් ඒව වර්ධනය කිරීම මේ දවසකින් දෙකකින් මාසෙකින් හමාරකින් අවුරුද්දකින් හමාරකින් ආත්මකින් දෙකකින් කරන්න පුළුවන් වැඩ නෙමෙයි. ඒවා කාලයක් අපි පුහුණු වෙන්නට ඕන. ඉතින් මේ ආත්ම භාවය තුළ මේ ලැබිලා තියෙන අවස්ථාවේ අපි ටික ටික හරියේ මනෝභාවයන් පුරුදු කරගත්තොත් තමයි අපට සාර්ථකව ලෝකයේ යහපත වෙනුවෙන් අපේ මානසික ශක්තිය, ආධ්‍යාත්මික ශක්තිය මෙහෙවන්නට අපට පුළුවන් වෙන්නේ. එතකොට එතනදී පින්නතුනේ විශේෂයෙන්ම ටිකෙන් ටික ඒ මෙත්සිත අවදි කර ගැනීමට අපි පුහුණු වීම වැදගත් වෙනවා විශේෂයෙන් සත්‍යක්‍රියාවක. එහෙම පුහුණුුනේ නැතිනම් අපි කරන අදිෂ්ඨානය හෝ අපේ සත්‍යක්‍රියාව හුදෙක් වචන වලට සීමා වෙනවා. දැන් මේ ලෝකය වෙනුවෙන්, ශාසනය වෙනුවෙන්, සමස්ත මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් අපි කරන සත්‍යක්‍රියාවකදී පවා අපි දකිනවා බොහෝ දෙනා හාමුදුරුවනේ මේ සත්‍යක්‍රියාව කරන වෙලාවේ අපේ ළමයා ගැනත් හිතලා අදිෂ්ඨානයක් කළාට කමක් නැද්ද? මගෙත් මේ අසනීප ටික දුරු වෙන්න සුව වෙන්න කියලා මම ප්‍රාර්ථනා කළාට කමක් නැද්ද? දැන් මේ ලෝකෙට පැමිණෙන විපත් වළකින්නට කියලා අපි සත්‍යක්‍රියාවක් කරන්න සියලු දෙනාම දැනුවත් කරලා යම් එක වෙලාවක් දීලා ඒ වෙලාව තුල ක්‍රියාත්මක වෙන්න උත්සාහ කරනවා. එතකොට ඒ අතරේ තව සමහරු කල්පනා කරන්නේ මේ හැමෝම එකතු වෙලා සත්‍යක්‍රියා කරන වෙලාවේ මගේ එකත් හිතුවොත් ඒකත් හරියයි. දැන් එතකොට මොකක්ද එතන මතුවෙන්නේ? අනුන්සුවපත් කිරීම වෙනුවට මේකෙන් මගේ වැඩේ කරගන්න පුළුවන්. එතකොට එතන තනි කරම ආත්ම තෘෂ්ණාව. ඉතින් ආත්ම තෘෂ්ණාවෙන් අපට ලෝකෙට යහපත කරන්න බෑ. දැන් අද අපි කොච්චර මේ සත්‍යක්‍රියාවන් කරන්න කියලා සමාජයේ දැනුවත් කළත් හුඟක් දෙනෙකුට ඒවා කරන්න පෙළඹෙන්නේ නැත්තේ ඇයි? එහෙම ලෝකයේ සුවපත් කරන, අනුන්ට පිහිට වෙන, අනුන් සුවපත් කරන අවංක ගුණ මිනිස්සු තුළ හරියට අවදි කරගෙන නැහැ. දැන් අපි දකිනවා තව කෙනෙකුට කරදරයක් වෙනකොට Taman ළඟ තියෙන යම්කිසි සම්පතක් අනිත් අයට දෙන්න පුළුවන් විදිහේ උදව්වක් කරන්න. ඒ අතින් ලංකාවේ ඉන්න ජනතාව අන්‍ය මිනිසුන්ට වඩා ගොඩක් ඉදිරියෙන් ඉන්නවා. එතකොට තව කෙනෙක් අසරණ වෙනකොට, දුකටපත් වෙනකොට අනුකම්පා සහගතව උපකාර කිරීම කියන එක ඒකත් අවශ්‍යයි. හැබැයි ඊට එහා ගිහිල්ලා තමන් කම්පණයටපත් නොවි, තමන් හොඳ මානසිකත්වයක පිහිටා සිටීමෙන් ඒ තමන්ගේ මානසික ශක්තිය උපකාර කරගෙන අන් අය දුකින් මුදව ගන්නට ක්‍රියාත්මක වෙන ගතිය, ඒක ඊට වඩා උසස් මනෝභාවය. එතකොට එතන තමයි හැබැයි කරුණාව කියලා කියන්නේ දුකටපත් වෙච්ච තැනත්තා දුකින් මුදවා ගන්න ගතිය. එතකොට අනුකම්පාව තුළ තියෙන්නේ අනිත් අයට කරදරයක් පීඩාවක් වෙනකොට තමනුත් කම්පණයටපත් වෙනවා. ඉතින් තමනුත් කම්පණයටපත් වෙලා දුවලා පැනලා තමන්ට කරන්න පුළුවන් දෙයක් කරනවා ඒ කම්පණයත් එක්ක. නමුත් අනුන්ගේ පීඩාවේදී තමන් කම්පණයටපත් වුණොත් අනුන්ට පිහිට වෙන්න තියෙන තමන් සතු ශක්තිය ඡය වෙලා යනවා. එතකොට කරන දේ හරියන්නත් පුළුවන්, වරදින්නත් පුළුවන්. එතකොට අනුන්ට පැමිණෙන දුකෙහිදී තමන් කම්පණයටපත් නොවි තමන්ගේ ස්ථාවරය තුළ ඉඳිමින් අනිත් කෙනා දුකින් මුදවගන්නේ කොහොමද කියලා උපායශීලී වෙන්නට නම් තමන් තුළ හොඳ ආත්ම විශ්වාසයක් තියෙන්නට ඕන. ඒ වගේම ආධ්‍යාත්මික ශක්තියක්, ඒ වගේම කරුණාව, මෛත්‍රිය නැමැති ගුණය හොඳට පුරුදු පුහුණු කරගෙන තමන් තිබුණොත් තමයි ඒ බඳු අවස්ථාවකදී තමන්ට හැබෑවටම අනිත් අයට පිහිට වෙන්නට පුළුවන්කම.
ඉතින් ඒ වෙනුවට හුඟක් දෙනෙක් තුල අනුකම්පාව තියෙනවා. ඒ වගේම සමහර කෙනෙක් තුල ඒ අනුකම්පාව ඇති වෙන්නේ අනිත් කෙනාගේ දුක එකවරම දකිනකොට. දැන් උදාහරණයක් හැටියට අපි හිතමු එකවර බොහෝ දෙනෙක් විපතටපත් වෙලා ඉන්නවා දකින්නකොට දැන් අපිට අත්දැකීම් තියෙනවානේ 2004 වර්ෂයේ මුහුද ගොඩ ගලලා කියන්නේ සුනාමි විපතින් විශාල පිරිසක් එකවර ජීවිතක්ෂයටපත් වුණා. ඒතර දැන් මෙහෙම වෙනකොට සියලු දෙනාම කම්පණයටපත් වෙනවා. කම්පණයටපත් වෙලා ඉදිරිපත් වෙනවා සහන සලස්සන්න උපකාර කරන්න. හැබැයි ටික දවසක් යනකොට අර උදේ හවස දකින්න කුකුලගේ කර්මලයේ සුදු පාටට පේනවා කියනවා වගේ දැන් ටික දවසක් යනකොට මේක සාමාන්‍ය කරණය වෙනවා. එතකොට අර මැරෙනවා කියන එකත් මලමිනී දකින්නවා කියන එකත් මිනිස්සුන්ට දුක්ඛම් කරලු පැමිණෙනවා කියන එක සාමාන්‍ය කරණය වෙනවා. ඊට පස්සේ මිනිස්සු අර දඟලන ගතිය ගොඩක් අඩු වෙලා ඊට පස්සේ ටිකෙන් ටික තම තමන්ගේ කටයුතු කරගන්න ඒ උවදුර පාවිච්චි කරන්නේ කොහොමද කියලා තමයි ගොඩක් දෙනා කෛරාටික විදිහට ආත්ම තෘෂ්ණාවෙන් වැඩ කරන්නේ. ඉතින් මේ වගේ අර අනුකම්පාව කියන එක වැඩි කලක් පවතින දෙයක් නෙමෙයි. ඒක ශනිකව ඇතිවෙන කම්පනයත් එක්කලා මිනිස්සු වහවහ ක්‍රියාත්මක වෙනවා. හැබැයි දීර්ඝ කාලීනව අන් අයගේ යහපත වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්නට නම් අපිට කරුණාව, මෛත්‍රිය වැනි උසස් මනෝභාවයන් අපි දියුණු කරගන්නට ඕන. එහෙම නැති කෙනෙක් සත්‍යක්‍රියාවක් කරන්න යනකොට තමයි අර විදිහේ ප්‍රශ්න අහන්නේ මොනවද? හාමුදුරුවනේ මේ වෙලාවෙම මගේ ප්‍රාර්ථනාවත් මම කරගත්තට කමක් නැද්ද? ඉතින් ඒ අයට අපි බොහොම කරුණා මෛත්‍රියෙන් සිහිපත් කරන්නේ අපි ලෝකෙට යහපත කිරීම සඳහා කරන මේ බඳු සත්‍යක්‍රියාවකදී තමන්ගේ ප්‍රාර්ථනා ඒක ඇතුළට ගන්න එපා. තමන්ගේ පුද්ගලික අරමුණු, ඉලක්ක, බලාපොරොත්තු ඒකට පටලවා ගන්නට එපා. ඒ පොදුවේ සියලු දෙනාගේ යහපත වෙනුවෙන් කරන සත්‍යක්‍රියාවේදී ඒක හරියට කරන්න. ඒක හරියට කළොත් පස්සේ වෙලාවක Tamanට අදිෂ්ඨානයක් කරන්නට පුළුවන් මම ලෝකේ සියලු දෙනා වෙනුවෙන් සියලු දෙනාගේ ජීවිත රැකෙන්න අවංක අදිෂ්ඨානයක් කළා ඒක සත්‍යයි ඒ කුසල බලයෙන් මගේ මෙන්න මේ යහපතත් සිද්ධ වෙන්න කියලා දෙවනුව අවස්ථාවක පස්සේ අවස්ථාවක Tamanගේ ප්‍රාර්ථනාව Tamanගේ ඉලක්කය සිහි කරලා යම් අදිෂ්ඨානයක් කරන්න පුළුවන් ඒ නිසා පළමුවෙන් කුසලය හරියට සිද්ධ කරගන්න පළමුවෙන්ම ඒ සත්‍යක්‍රියාව හරියට කරන්න මනස පුහුණු කරගන්න. එතනදී ආත්ම තෘෂ්ණාවෙන් ඔබට ගිහිල්ලා අනුන්ගේ යහපත වෙනුවෙන් කැපවෙන මානුෂීය ගුණය, කරුණාව, මෛත්‍රිය විශේෂයෙන් වැදගත් සාධකයක් වෙනවා. මෙතනදී අපි විශේෂයෙන් සිහිපත් කරන්නට ඕන පින්තුනි සත්‍යක්‍රියාව කියන එක Taman වෙනුවෙන් කරන්න පහසු නැහැ. ඒ මොකද තමන් ගැන හිතනකොටම එතනදී යම්කිසි තෘෂ්ණාවක් මතුවෙනවා. ඒතකොට තමන් වෙනුවෙන් යම් ප්‍රාර්ථනාවක් කරන්න පුළුවන්. මේ විදිහේ මම කුසල් කරලා තියෙනවා. ඒ කුසල බලයෙන් මේ රෝගය සුවපත් වෙලා මට යහපතක් වෙන්න කියලා එහෙම ප්‍රාර්ථනාවක් කරන්න පුළුවන්. ඒ වගේම තමන් වෙනුවෙන් ආශිර්වාදයක් අන් අය විසින් කරන්න පුළුවන්. සත්‍යක්‍රියාව කියන කාරණේදී අපිට විශේෂයෙන්ම අනුන්ගේ යහපත වෙනුවෙන් ලෝකයේ යහපත වෙනුවෙන් එතකොට අපි එතනදී මතක තියාගන්න ඕන ලෝකය කියනකොට ඒක ඇතුලේ තමනුත් ඉන්නවා. එතකොට ලෝකය සුවපත් කරන්න හිතනකොට අවංකව ඒ සිතුවිල්ලෙන් තමනුත් සුවපත් වෙනවා. ඒක වෙනම කාරණයක්. හැබැයි තමන් කියලා ඉලක්ක කරන්න ගිය ගමන්ම එතන මනෝභාවය වෙනස් වෙනවා. අර අවශ්‍ය තරම් ආධ්‍යාත්මික ශක්තිය අවදි කරන්නට නොහැකි වෙනවා. ඒ නිසා අද ධර්මදේශනාව සඳහා අපි මාතෘකා කළේ බුදුරජාණන් වහන්සේ සතිපට්ඨානය පිළිබඳව දේශනා කරන අවස්ථාවක භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා අත්තානං රක්ඛන්තෝ පරං රක්ඛති පරං රක්ඛන්තෝ අත්තානං රක්ඛති මහණෙනි යම් කිසි කෙනෙක් තමන් රැක ගන්නවා නම් ඒ තනත්තා අනුන් රැක්ක වෙනවා යම් කිසි කෙනෙක් අනුන් රකින්නවා නම් ඒ තනත්තා තමන් රැකගත්තා වෙනවා. ඒතර කොහොමද අනුන් රකින්නවා නම් තමන් රැක්ක වෙන්නේ කොහොමද තමන් රකින්නවා නම් අනුන් රැක්ක වෙන්නේ? වෙනතුනේ අනුන් රකින්නට ඕන කියන අවංක මනෝභාවය, මෛත්‍රිය, කරුණාව, මේ මානුෂීය හැඟීම තමන් තුළ ඇති වෙනකොට ඒ කුසල බලයම ඒ මානසික සහ ආධ්‍යාත්මික ශක්තියම තමන්ගේ ජීවිතේ සුරක්ෂිත කරන මහා රැකවරණයක් මහා පෞරක් වෙනවා. අපි කුසල අකුසල් පිළිබඳව ඕනතරම් කතා කරලා තියෙනවානේ ඕනතරම් අහලා තියෙනවානේ අනුන් නසන්නට සිතන සිතුවිල්ලම තමයි උපනුපන්න ආත්ම භාවයන්හි තමන්ගේ අකල් මරණයට හේතු වෙන්නේ.
එහෙම තමයි වැපුරු දෙහි අස්වැන්නේ. එතකොට අනුන් රකින්නට ඕන කියලා අවංකව හිතනවා නම් ඒ අනුන් රකින්නට සිතන සිතුවිල්ලම තමයි තමන් රැකෙන්නට මහා පෞරක් වගේ තමන්ට ආරක්ෂාව සලස්වන්නේ. ඉතින් ඒ නිසා පටලව ගන්නට එපා මේ අනුන් වෙනුවෙන් සත්‍යයක් ක්‍රියා කරන අවස්ථාවේ මගේ වැඩෙත් කරගන්න ඕන කියන පටු තැනකට යන්න එපා. එතකොට මනසයි පිරෙන්නේ. අවංකවම අපිට හිතන්න පුළුවන් නම් අනුන් රකින්නට ඕන, අනුන් රැකෙන්නට ඕන කියන අවංක මනෝභාවයේ ජනිත කරගන්න පුළුවන් නම් ඒ අනුන් රකින්න සිතන සිතුවිල්ලම තමයි නිවන් දකින්න තේ තමන්ව සුරක්ෂිත වෙන්නට හේතුව වෙන්නේ. ඒක තමයි කර්මය සහ කර්ම විපාකය. ඒක තමයි වැපුරු දෙහි අස්වැන්න. ඒක තමයි හේතුව සහ ඵලය හැටියට තථාගතයන් වහන්සේ දක්වන්නේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරන අත්තානං රක්ඛන්තෝ පරං රක්ඛති. තමන් රැක ගන්නා තැනත්තා අනුන් රකින්න කෙනෙක් බවට පත් වෙනවා. දැන් අනුන් රකින්නකොට තමන් රැකෙනවා කියන එක හරි. තමන් රැක ගන්නා තැනත්තා කොහොමද අනුන් රකින්නේ? දැන් මේක හුඟක් දෙනෙක් වරදවා තේරුම් ගන්න ඉස්සෙල්ලා මම දේවල් හදාගෙන ඉන්න ඕන, මට කරගෙන ඉන්න ඕන, ඊට පස්සේ තමයි අනුන්ට කරන්න ඕන. එහෙම හිතනවා. මේ කියන්නේ ඒක නෙමෙයි. තමන් වරදින් වළක්වා ගන්නකොට, තමන් පාපයෙන්, තමන් අකුසලයෙන්, තමන් දුර්ගුණයෙන් වළක්වා ගන්නකොට, තමාව රැක ගන්නකොට ඒ ප්‍රතිපත්තිමය ගුණය නිසා, ඒ කුසලය නිසා, ඒ සීලය නිසා තමන්ගෙන් ලෝකෙට වෙන්න තියෙන හානි වළකිනවා. දැන් මේ වෙලාවේ මේ කොරෝනා වසංගතය පැතිරීගෙන යනකොට ප්‍රධානම සෞඛ්‍ය උපදේශය තමයි සමාජ දුරස්ත භාවයේ තියාගන්න. ඒ කියන්නේ තමන් පුළුවන් තරම් හුදකලා වෙන්න, අනිත් අයගෙන් ඈත් වෙලා ඉන්න. එතකොට අනිත් අයගෙන් ඈත් වෙලා දැන් අපිට මේක අරුම පුදුම දෙයක් නෙමෙයි. නිරෝධායනය කියන වචනය අපට අලුත් වුණාට අතීතයේ ඉඳලා සිංහල බෞද්ධයින් යම් කිසි වසංගත රෝගයක් එහෙම නැත්නම් බෝ වෙන රෝගයක් වසංගතයක් නොවුනත් බෝ වෙන රෝගයක් හැදුනහම දෙයියන්ගේ ලෙඩක් හැදුනා කියලා ඒ gedara වෙන් කරලා ගොක් රෑනක් දාලා කොහොඹාතු ටිකක් එල්ලලා එතකොට ඒ නිවැසියන් අනිත් අයත් එක්ක මොහු වෙන්නේ නැතුව වෙන් කරලා තියෙනවා. ඊට පස්සේ ඒ රෝගී වෙච්ච තැනත්තා පිළිබඳව බාරහාර වෙලා පින්කම් කරන්නට අදිෂ්ඨාන කරගෙන ඔහු සුවපත් කරන්නට කටයුතු කරනවා. නිවසේ අයත් හැකිතාක් ඔහුට උපස්ථාන කරන අතරතුරේ මේ රෝගය බෝ වෙන්නේ නැති වෙන්නට පරිස්සමින් කටයුතු කරනවා. ඉතින් මේක තමයි නිරෝධායන ක්‍රියාවලිය කියලා මේ වර්තමානයේ අලුත් වචනකින් හඳුන්වන්නේ මේ ක්‍රියාවලිය. එතකොට දැන් බොහෝ දෙනා මේක ගැන තරම් සැලකිල්ලක් තියෙන බවක් පේන්නේ නැහැ. කුමක් නිසාද? ඒ රැකෙන්න ඕන තැන තමන්ව රැක ගන්න තරම් හැඟීමක් නැහැ. එතකොට තමන් රැක ගන්න තමන් පරිස්සම් වෙන්නේ නැති කෙනා ලෝකෙටම මේ වෛරසය වපුරනවා. රට පුරාම මේක වපුරනවා. එතකොට තමන් රැක ගන්නවා නම් තමන් පරිස්සම් වෙන්න ඕන තැන පරිස්සම් වෙනවා නම් නොකල යුතු දේ නොකරනවා නම් කල යුතු දේ කරනවා නම් ඒක තමයි සීලය. ඒක තමයි සංවරය. ඒක තමයි හැදිච්චකම. එතකොට මේ හැදිච්චකම සීලය සංවරය තමන් තුල ගොඩනගා ගත්තොත් තමන්ගෙන් ලෝකෙට සිද්ධ වෙන්න තියෙන විපත් වළකිනවා. ආරක්ෂා වෙනවා. ඒ නිසා සිල් රකින්න තැනැත්තාගෙන් ලොවට යහපතක් වෙනවා. තමන් රැක ගන්නා තැනැත්තා ලෝකයම ආරක්ෂා කරනවා. ඉතින් මේ වගේ වසංගත තත්වයකදී මේ බුද්ධ වචනය අපට යලි යලි තහවුරු වෙනවා. කොහොමද තමන් රැකෙනකොට අනුන් රැකෙන්නේ? ඒ නිසා පෙනුතුනේ මේක මේ බාහිර කරුණු සම්බන්ධවමත් එහෙම්මමයි, ආධ්‍යාත්මික මානසික කරුණු සම්බන්ධවත් එහෙම්මයි. නොකල යුතු දේ නොකර සිටින්නට පුළුවන් නම්, කල යුතු දේ කරන්නට පුළුවන් නම් තන නොතන හඳුනාගෙන සංවරව කායිකවත් වාචසිකවත් මානසිකවත් හැසිරෙන්නට පුළුවන් නම් ඒ තමන්ගේ සුරක්ෂිතභාවය ඇති කරගන්නා තැනැත්තා ලෝකයට හානි නොකොට ලෝකය සංරක්ෂණය කරන කෙනෙක් වෙනවා. එතකොට අනුන් රකින්නට ඕනේ කියන හොඳ යහපත් මනෝභාවයන් අපි අවදි කරගන්නකොට ඒ අනුන් රැකීමේ සිතුවිල්ල තුළින් අනුනුත් රකින්නට පුළුවන්, තමනුත් රැකෙන්නට පුළුවන්. යම්කිසි කෙනෙක් නොකල යුතු දේ නොකොට කල යුතු දේ කරමින් තමන් සුරක්ෂිත වෙන්නට උත්සාහ කරනවා නම් ඒ තැනත්තා ඒ සීලය තුලේ සංවරය තුලේ ප්‍රතිපදාව තුල තමනුත් රැකෙමින් ලෝකයක් ආරක්ෂා කරන කෙනෙක් බවට පත් වෙනවා. එතකොට සත්‍යක්‍රියාවක් කිරීමේදී අපි මේ කාරණා විශේෂයෙන් හඳුනාගෙන තියෙන්නට ඕන.
තමන්ගේ ජීවිතේ බලහත්කාරයෙන් කරන පුරුදු පුහුණු කිරීම හැටියට නෙවෙයි. ඒවා තමන්ගේ ජීවිතයේ ගුණාංග හැටියට තමන් නිවැරදිව හඳුනාගෙන පුහුණු කරගෙන තිබුණොත් තමයි අපිට සත්‍යක්‍රියාවක් නිවැරදිව සිදු කරන්නට පුළුවන්කම තියෙන්නේ. ඊළඟට අපි මෙහිදී විශේෂයෙන් කිව යුතු තව කරුණක් තියෙනවා. ඒ මොකක්ද? දැන් මේ සත්‍යක්‍රියාවකින් විපත් වළක්වනවා යහපත සිදු කරනවා කියලා කිව්වහම ලෝකෙ සිද්ධ වෙන හැම විපතක්ම සත්‍යක්‍රියාවකින් වළක්වනවා කියන එක නෙවෙයි. එහෙම වුණොත් ඉතින් ලෝක ධර්මතාවයන් සියල්ලක් අපේ සිතගේ පරිදි වෙනස් කරන්න පුළුවන් වගේ අදහසක් මේකෙන් කියවෙන්නේ. එහෙම එකක් නැහැ. ලෝක ධර්මතාවයන් සියලු සංස්කාරයන් අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි, අසුභයි මේ ධර්මතාවයන්ට යටත්. අනිත්‍ය නොවන ධර්මයක් ඇත්තේ නැහැ. එතකොට මේ කාරණේ මතම ඉඳගෙන සමහර කෙනෙක් අනිත් පැත්තට ආයෙ තර්ක කරනවා. ඉතින් සියල්ලක්ම අනිත්‍ය නම් අපි මොකටද දඟලන්නේ? අපි දඟලන්න දෙයක් නැහැනේ. ඉතින් කොහොමත් මේ ලෝකයේ අහෝසි වෙනවා. මෛත්‍රී බුදුහාමුදුරුව බුදු වෙන්නට නම් මේ ශාසනයේ යම් දිනක අවසාන වෙන්න ඕන. මේ මනුෂ්‍ය වර්ගය නිමා වෙන්නට ඕන. යලි හට ගන්නට ඕන. එතකොට මෙහෙම තර්ක විතර්ක කරමින් අර ධර්මයම උදව් කරගෙන ඒ අය ධර්මයේ වගේ තමන්ගේ උදාසීන බව, තමන්ගේ පටු අර්ථය, කරුණාවක්, මෛත්‍රියක් නැති ගතිය සමහරලාට ප්‍රදර්ශනය කරනවා. වෙනතුනේ අපි තේරුම් ගන්නට ඕන පරිස්සමින් ලෝක ධර්මතාවයන් අනිත්‍යයි තමයි. අපිට සියල්ල රකින්නට බෑ. හැබැයි සියල්ල රකින්නට බෑ කියලා බුදුරජාණන් වහන්සේ උකට ලියුනේ නැහැ. තථාගතයන් වහන්සේ සියල්ල අනිත්‍යයි කියලා අවබෝධ කරගත්තු මූලිකම උත්තරමය උන්වහන්සේ අවබෝධ කරගෙනයි ලොවට දේශනා කරා. ඒතර එහෙම අවබෝධ කරගත්තා වුණාට තමන්ගේ ශාක්‍ය වංශය විනාශ කරන්නට විදුඩබ කුමාරයා සේනාව අරගෙන යනකොට පළවෙනි වතාවෙත් මග වැඩ ඉඳමින් ඒක වැළැක්වුවා. දෙවෙනි වතාවෙත් වැළැක්වුවා. හැබැයි තුන්වෙනි වතාව වළක්වන්නට බැරි නිසා උන්වහන්සේ නිහඬ වුණා. ඒතර කලින් දැක්කේ නැද්ද මේක වළක්වන්නට බැරි දෙයක් කියලා? උන්වහන්සේ දැක්කා. නමුත් ඒ අවස්ථාව එනතෙක් උන්වහන්සේ හැකි හැම විටම වැළැක්වුවා. දැන් එතකොට ලෝකය අනිත්‍යයි කියලා දන්න බුදුරජාණන් වහන්සේ මුල් අවස්ථා දෙකේ කුමක් සඳහාද ශාක්‍යයන්ගේ විනාශය වළක්වන්න ගියේ? මෙහෙම සාංශාරික අකුසල කර්මයක් ඒ අයට විපාක දෙනවා. ඒ නිසා සමූල ඝාතනයක් සිද්ධ වෙනවා කියලා දැන උන්වහන්සේ කුමක් නිසාද එතනට වැඩම කළේ? පින්තුනේ ධර්මාවබෝධය තියෙන්නටත් ඕනේ. ඒක ප්‍රඥාව. හැබැයි කරුණා මෛත්‍රිය තියෙන්නටත් ඕනේ. ඒ වගේම වීරිය තියෙන්නටත් ඕනේ. මේ සියල්ල එකට සම්මිශ්‍රණය වෙන්නට ඕනේ. ප්‍රඥාව අවදි වෙනකොට කරුණා මෛත්‍රිය වීරිය නැති වුණොත් ඒ තැනත්තා උදාසීනෙක් වෙනවා. අර සාමාන්‍ය ගම්වල කියන්නේ කම්මැලියාට දිවස් තියනවා කියලා. එතකොට තමන් අලසකම වැඩි කරගන්නකොට මහා ප්‍රඥාවෙන් කල්පනා කරනවා වගේ ඔක්කොම අනිත්‍යයි. ඕක කරලා වැඩක් නැහැ. ඕක කරලා තේරුමක් නැහැ. ඕක කළාට හරියන්නේ නැහැ. එහෙම ඉතින් මහා ප්‍රඥයෝ වගේ ධර්මදරයෝ වගේ ලෝකෙට උපදෙස් දෙන්න පුළුවන් තමන් අක්‍රිය භාවය නිසා. එහෙම නෙමෙයි අපි තුල වීරිය තියෙන්නට ඕනේ. වීරිය කරුණා මෛත්‍රියෙන් සහ ප්‍රඥාවෙන් මෙහෙවන්නට දක්ෂ වෙන්නට ඕනේ. එනිසා ලෝකේ කිසිවක් ස්ථාවර නැහැ. හැබැයි අකාලයේ සිද්ධ වෙන විනාශයන් අපි මීට පෙරත් පැහැදිලි කළා. අනිත්‍ය කියන ධර්මය සියලු සංස්කාරයන් තුල ශ්‍රණයක් පාසා ක්‍රියාත්මක වෙනවා. හැබැයි විපරිණාමය කියලා ධර්මයකුත් තියෙනවා. අනිත්‍ය කියන්නේ ශ්‍රණයක් පාසා බිඳී යාම. ඒක කාටවත් වළක්වන්න බෑ. විපරිණාමය කියන්නේ පරම්පරාව වෙනස් වීම. ඒ පරම්පරාව වෙනස් වීම කියන එක අපිට ඉක්මන් කරගන්නට හෝ කලක් එහාට තල්ලු කරගන්නට හෝ හැකියාව තියෙනවා. ශණයක් පාසා බින්දන එක අපිට වෙනස් කරන්න බෑ. හැබැයි එහි පරම්පරාව විනාශ වීම ඉක්මනින් විනාශ වෙන්නට ඉඩ දෙනවද? යම් කලක් නඩත්තු කරගන්නවා. එහෙම නඩත්තු කරගන්න පුළුවන් තැන්වලදී අවශේෂ සාධක ගොනු කරලා නඩත්තු කරගන්නට බෝසතාණන් වහන්සේලාත් උත්සාහ කළා. බුදුරජාණන් වහන්සේ ක්‍රියාත්මක වුණා. දැන් බුදුරජාණන් වහන්සේ බුදු වුණාට පස්සේ කෙලෙස් ප්‍රහාණය කළා. හැබැයි උන්වහන්සේ රෝගී වුණු අවස්ථාවක ජීවක වෛද්‍යවරයා දෙන බෙහෙත් උන්වහන්සේ පාවිච්චි කළා. මොකක් නිසාද? ආයිත් දැන් සියල්ලක්ම අනිත්‍යයි, මේ සියල්ලක්ම අසාරයි. දැන් මම හැම දෙයක්ම අවබෝධ කරගෙන ඉන්නේ. තවත් මට පවත්වන්න දෙයක් නැහැ. ඔන්න ඔය ඔක්කොම විනාශ වෙලා ගිය දෙන් කියලා අතහැරලා දැම්මේ නැහැ. උන්වහන්සේ ලෝකේ යථාර්ථය අවබෝධ කරගත්තු බව ඇත්තයි. නමුත් ඒ යථාර්ථය ලොවට කියා දෙන්නට නම් උන්වහන්සේ ජීවත් වෙන්නට ඕන, නඩත්තු වෙන්නට ඕන. ඒ නිසා ඒ ජීවත් වීම උන්වහන්සේට අවශ්‍ය නැති වුණාට ලෝකෙට අවශ්‍යයි. ඉතින් ප්‍රතඥයෙක් හැටියට ගත්තාම ඒ ප්‍රතඥයාට ජීවත් වීම අවශ්‍යයි. ලෝකේ අන් අයටත් ඔහුගේ යහ පැවැත්ම ඵලදායකයි. ඒ නිසා අපි ධර්මකාරණා තමන්ට ඕන විදිහට විග්‍රහ කරගෙන තමන්ගේ පටු ආකල්පවලට ඒවා හිලව් කරගෙන
කල්පනා කිරීම, කටයුතු කිරීම යෝග්‍ය නැහැ. පින්නතුනි මේ කාරණේ විශේෂයෙන් මම සිහිපත් කළේ සමහර කෙනෙක් මහා ධර්මදරයි වගේ පෙන්වමින් මේබඳු සත්‍යක්‍රියාදිය හෙලා දකින්නට උත්සාහ කරනවා. ඕවා කරලා තේරුමක් නැහැ. ඔය කොච්චර කළා වුණත් ඉතින් අපිට ඕවා 100%ක් නවත්තන්න පුළුවන් කමක් නැහැ. කොහොමත් ලෝකෙ සිද්ධ වෙන දේවල් සිද්ධ වෙනවා. ඕවා නවත්තන එක නෙමෙයි අපි කල යුත්තේ. ඉක්මනින් මේ සසර දුකින් එතර වෙන්න ක්‍රියා කරන එකයි. මේ සසරේ ගෝර භයංකර බව අපි තේරුම් ගත යුත්තේ. ඒ නිසා වහවහ නිවන් දකින්න කටයුතු කරනවා මිස මේ ලෝකෙ රකින්න දඟලන එක නෙවෙයි අපි කල යුත්තේ කියලා එහෙම මහා ප්‍රඥාව වගේ අර කම්මැලියාට දිවස් තියනවා කියන වගේ ධර්මයක් උදව් කරගන්නවා Tamanගේ තියෙන කරුණා මෛත්‍රියක් නැති බව, වීරයක් නැති බව ප්‍රදර්ශනය කරන්නට අර Taman දහම් දැනුම උදව් කරගන්න අවස්ථා අපි හුඟක් වෙලාවට දකිනවා. ඒ නිසා එලෙස අගතිගාමී නොවිය යුතුයි. ලෝකේ දේවල් අනිත්‍ය බව අපි තේරුම් ගන්නට ඕන. හැබැයි යහපත සඳහා ලෝකය පවත්වන්නට පුළුවන් නම් පවත්වා ගන්නට අපි වෑයම් කරන්න ඕන. ඉතින් පවත්වාගත නොහැකිව විනාශ වෙනවා නම් කරන්න දෙයක් නැහැ. අනිත් කාරණේ තමයි පින්නතුනේ දැන් අපි හිතමුකෝ මේවා කිසිවක් වළක්වන්න බෑ කියලා. ඉතින් වළක්වන්න බැරි වුණත් අපේ මනසේ අන් අය සුවපත් කරන්න, ජීවත් කරන්න කරුණා මෛත්‍රියක් ඇති කරගන්න එක හොඳ නැද්ද? ඒක අපරාධයක්ද? ඒකෙන් ලෝකෙට අනර්ථයක් වෙන්නේ නැහැ. ඒකෙන් Tamanටත් ලෝකෙටත් යහපතක්. අපි හිතමුකෝ අපි මේ කොරෝනා වසංගතේ දුරු වෙන්න කියලා සත්‍යක්‍රියා කළාට පිරිත් කිව්වට ඒක එහෙම වෙන්නේ නැහැ කියලා. ඉතින් එහෙම නොවුණයි කියලා අපේ මෙත්සිත පවත්වන එක වරදක්ද? ඒක අපරාධයක්ද? ඒකෙන් Tamanටත් ලෝකෙටත් හොදක් වෙන්නේ නැතිද? ඒ නිසා අපි අවම වශයෙන් කල්පනා කරලා බලන්නට ඕන අපේ ප්‍රයත්නය ලෝකයේ තුල කොච්චර ඵලදරයිද කියන එක තීරණය වෙන්නේ විවිධ සාධක මත. ඒ මිනිස්සෙන්ට ජීවත් වීම සඳහා තියෙන කුසල බලය කොච්චරද? මොකද ඒගොල්ලන්ගේ කුසලය පිරිහිලා නම්, ආයුෂ පිරිහිලා නම් අපි කොච්චර අධිෂ්ඨාන කළත් ඒ මිනිස්සු සියලු දෙනාගේ ජීවිත රැකෙන්නේ නැහැ. එහෙමනම් ඉතින් බුදුරජාණන් වහන්සේට පුළුවන් වෙන්න ඕනනේ අධිෂ්ඨාන කරලා සියලු දෙනාගේ ජීවිත ආරක්ෂා කරන්න, අජරාමර කරන්න, අමරණීය කරන්න පුළුවන් වෙන්න. එහෙම එකක් නැහැ. ඒ නිසා අපි මේ රකින්න හදන්නේ ආයුෂක් තියනවා, කර්ම ශක්තියක් තියනවා. හැබැයි මේ අකල් විපතෙන් අකාලේ මරණයටපත් වෙන්න බුදුහාමුදුරෝ දේශනා කරන කර්මය නිම වෙලා මරණයටපත් වෙනවා, ආයුෂ නිම වෙලා මරණයටපත් වෙනවා. දෙකම ඉවර වෙලත් මරණයටපත් වෙනවා. ආයුෂයි කර්මයයි තිබියදී අමතර අකුසල කර්ම මතුවලා හෝ හදිසි විපත් වලින් හෝ ජීවිතය විනාශ වෙන්න පුළුවන්. අන්න ඒ හතරවෙනි අවස්ථාව අපට උපක්‍රමශීලීව වළක්වා ගන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේ හඳුන්වනවා ප්‍රයෝග සම්පත්තියයි කියලා. ප්‍රයෝග සම්පත්තියයි කියලා කියන්නේ සිතුවිලි, වචන, ක්‍රියා සහ පාරිසරික සාධක අවශ්‍ය විදිහට નિවරදිව හසුරවන්න පුළුවන් නම් ඒ තැනත්තාට හැකියාව තියෙනවා ඒ සිද්ධ වෙන්නට යන විනාශය, විපත වළක්වා ගන්නට. ඉතින් ඒ නිසා ප්‍රයෝග සම්පත්තිය කියන එක ලෝකයේ අනිත්‍ය බව දේශනා කරන බුදුරජාණන් වහන්සේම තමයි ප්‍රයෝග සම්පත්තිය කියන එකේ වටිනාකම දේශනා කරන්නේ. ඒ නිසා අපි තේරුම් ගන්නට ඕනේ යමක් විනාශ වෙන්නට පුළුවන්. හැබැයි මේ විනාශ වීමේ සාධක මොනවද? රකින්නට පුළුවන් අවස්ථාව මොකද්ද? රැකිය හැකි තැන රැක ගන්නට යම් කරුණා මෛත්‍රියෙන් ප්‍රයත්න දරන්නට පුළුවන් නම් එය Tamanටත් ලෝකයටත් ශාන්තියක් ගෙන දෙන කාරණයක්. ඊළඟට මෙතනදී සිහිපත් කරන්න ඕන තව සමහරු මේක වැරදියට අර්ථකථනය කරනවා. මේ මෑතකදීත් එහෙම වීඩියෝ දර්ශනයක් අපි දැක්කා. එක්තරා රහත් මෙහෙණින් වහන්සේ නමක් යයි කියා ගන්නා කෙනෙක් කරන ප්‍රකාශනයක් අපි දැක්කා. ලෝකය අනිත්‍යයි, මේක නිට්ටය වේවා, මේක බොහෝ කල් පවතිවා කියලා මෙහෙම මිත්‍යා දෘෂ්ටියගෙන ඇතැම් පිරිසක් කටයුතු කරනවා. එතකොට ලෝකය නිට්ටයයි කියලා වැරදි දෘෂ්ටියක් අරන් ක්‍රියා කිරීම වෙනම කාරණයක්. ඒක සාස්වත දෘෂ්ටිය. හැබැයි බුදුරජාණන් වහන්සේ උපදෙස් දෙන්නේ ලෝකය අනිත්‍යයි, ලෝකය නැසෙන සුළුයි. හැබැයි ලෝකයේ තුල දේවල් අනිත්‍යයි කියලා තමන්ගේ දරුවාට අසනීපයක් හැදිලා මැරෙන්න යනකොට සියල්ලම අනිත්‍යයි. දැන් ඉතින් වෛද්‍යවරු හොයලා වැඩක් නැහැ. කොහොමත් මැරෙන එකනේ කියලා මැරෙන්න අරින එක මනුස්සකම නෙමෙයි. තමන්ගේ මව්පියන්ට රෝගයක් වැළඳෙනකොට අසාධ්‍ය වෙනකොට දැන් ඉතින් කොහොමත් මැරෙනවානේ කියලා අතහැරලා දාන එක මනුස්සකම නෙමෙයි. ඒක අනිත්‍ය ධර්මයේවත් ඒක අරහත්ත්වයේවත් නෙමෙයි පින්නතුනි.
ඒ නිසා මේ දහම් කරුණු පටලව ගන්නෙ නැතිව ඒවා Tamanට ඕන විදිහට විග්‍රහ කරන්න යන්නේ නැතිව මධ්‍යස්තව අපි නුවණින් තේරුම් ගන්නට ඕන ලෝක ධර්මතාවයන් ක්‍රියාත්මක වෙනවා. හැබැයි අපිට වෙනස් කළ හැකි දේ තියෙනවා. මෙතනදී අපි මීට පෙර ධර්ම දේශනාවකදී පැහැදිලි කළා නියාම ධර්ම පහක් තියෙනවා. ඒ නියාම ධර්ම පහ අතරින් ධම්ම නියාමයේ පමණයි අපිට වෙනස් කළ නොහැක්කේ. අන්නේ නියාම ධර්ම අවශේෂ ධර්මයන් පදනම් කොටගෙන වෙනසකට භාජනය කරන්න පුළුවන්. ධම්ම නියාම කියලා කියන්නේ අදාළ හේතුව සැකසීලා තියෙනවා. ඒක ඒ විදිහෙන්ම පළදරනවා. බුදුහාමුදුරුවන්ටවත් ඒක වෙනස් කරන්න බෑ. එහෙම ධම්ම නියාමයන් බොහොම තියෙනවා. අපි උදාහරණ හැටියට එදත් පැහැදිලි කළා. යම් කිසි කෙනෙක් ආනන්තරේ පාප කර්මයක් කරගත්තොත් ඒ තනත්තා නිරේ උපදින එක ඔහුට නවත්තන්නත් බෑ. බුදුහාමුදුරුවන්ට නවත්තන්නත් බෑ. ඒ වගේම යම් කිසි කෙනෙක් සෝවාන් ඵලයටපත් වුණොත් ඔහු සුගතිය උපදින එක. ඒ කියන්නේ සතර අපායේ නූපදින බව ඔහුට වෙනස් කරන්නත් බෑ, වෙන කෙනෙකුට වෙනස් කරන්නත් බෑ. ඊළඟට බුදු කෙනෙක් පහළ වෙනකොට ලෝකයේ ඇති වෙන යම් යම් වෙනස්කම්, බුද්ධ චරිතය පිළිබඳව ඇති වෙනස්කම් මේවා අනිවාර්ය ධර්මතා. එතකොට ඒවට අදාළ හේතුව සැකසෙනකොට ඒ හේතුව මත අනිවාර්යෙන් ඒ ඵලය නිශ්චිතයි. ඒ බඳු දේවල් අපිට වෙනස් කරන්න බෑ. හැබැයි චිත්ත නියාම, කම්ම නියාම, බීජ නියාම, ඍතු නියාම වශයෙන් දක්වන අවශේෂ නියාම ධර්ම අපිට උත්සාහ කළොත් ඒ ධර්මතාවය වෙනස් කරන්න බැරි වුණාට එහි ක්‍රියාකාරීත්වය උස් පහත් කරගන්න පුළුවන්. උදාහරණයක් හැටියට ගත්තොත් ඍතු නියාමය කියලා කියන්නේ සීතෝෂ්ණ වල බලපෑමෙන් ඇතිවෙන වෙනස්කම්. එතකොට සීතෝෂ්ණ වලින් ඇතිවෙන වෙනස්කම අපිට සීතෝෂ්ණ පාලනය කරලා ඒ වෙනස වෙනත් අතකට හරවන්නට පුළුවන්. දැන් ඒ විදිහට අද කාලේ හුඟක් තැන්වල උණුසුමට පළදරන ඒවා සීත කාලේ පළදරන්නේ නැහැ. එතකොට සීත කාලෙත් ඇතැම් තැන්වල උණුසුම ජනිත කරලා පළදරන තත්ත්වයටපත් කරගන්නවා. ඒතර සීත කාලේ පළදරන ඒවා උණුසුමේ පළදරන්නේ නැහැ. සමහර තැන්වල සීතල ඇති කරලා ඒවා පළදරන තත්ත්වයටපත් කරනවා. එතකොට යම් යම් රෝගාබාධ තේජෝ ගුණය නිසාද මතුවෙන්නේ, සීත ගුණය නිසාද මතුවෙන්නේ. ඒක හඳුනාගත්තාම ප්‍රතිකාර කරලා ඒක වළක්වන්න පුළුවන්. මේ විදිහට ඍතු නියාමය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා සාධකය හඳුනාගත්තාම ප්‍රයෝග සම්පත්තිය විසින් ඒවා වෙනස් කරන්න පුළුවන්. ඊළඟට කම්ම නියාමය. යම්කිසි අකුසල කර්මයක් Taman අතින් සිද්ධ වෙනවා. සිද්ධ වුණාම ඒක දැන් සිදු වෙලා ඉවරයි. දැන් ඒක සිදු නොවුණා කරන්න බෑ. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊට ප්‍රතිවිරුද්ධ කුසල කර්ම බහුලව සිද්ධ කරන්න පුළුවන් නම් අර අකුසලයේ දැන් සිද්ධ වෙලා ඉවරයි. හැබැයි කර්ම විපාකයේ මතු නොවි යට කරන්න පුළුවන්. ඒක තනුක කරන්න පුළුවන්. හරියට ලුණු කැටයක් දිය කරපු භාජනයකට නැවත නැවත වතුර එකතු කරලා ලුණු රස අඩු කරගන්නා වගේ අපිට උපක්‍රමශීලීව එහි ප්‍රතිඵලය වෙනසකට භාජනය කරන්න පුළුවන්. ඊළඟට බීජ නියාම. ඒ කියන්නේ පොල් ගෙඩියෙන් පොල් පැලයක් හැදෙනවා, අබ ඇටෙන් අබ පැලයක් හැදෙනවා කියන මේ අදාළ ප්‍රවේණි ගුණ, අදාළ ඥානමය සම්බන්ධය. ඒත් මේක ලෝකේ ක්‍රියාත්මක නැහැ. හැබැයි හරියට හඳුනාගත්තාම ඒ අදාළ ඥාන වෙනස් කළාම ඒවාෙහි යම් යම් වෙනස් ආකාරයට පළදරන්නට සකසන්නට පුළුවන්. ඊළඟට චිත්ත නියාමය. යම් කිසි කෙනෙකුට අකුසල් සිතක් ඇති වුනහම දුක්ඛ විපාකයක් තමයි ඇති කරන්නේ. හැබැයි ඒ ස්වභාවය හරියට තේරුම් ගත්තොත් තමන් අතින් සිද්ධ වෙච්ච අකුසලයේම පදනම් කොටගෙන දැඩි චිත්ත අධිෂ්ඨානයක් ඇති කරගෙන නිවන් දකින්න තේ අවශ්‍ය නම් අකුසලයෙන් වළකින්නටත් අපිට ඒ අකුසලයේම පාදක කරගන්නට පුළුවන්කම තියෙනවා. මෙන්න මේ විදිහට පින්නතුනි ධම්ම නියාමයේ හැරුණුකොට චිත්ත නියාම, කම්ම නියාම, බීජ නියාම, ඍතු නියාම කියන අවශේෂ නියාම ධර්මයන් හේතුඵල අනුවයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ ක්‍රියාත්මක වෙන හේතුඵල රටාව අපි හරියට හඳුනාගත්තොත් අපිට ඒවා යහපත වෙනුවෙන් සංශෝධනය කර ගැනීම වරදක් නෙමෙයි. විනාශය සඳහා නෙමෙයි. දැන් ඍතු නියාම, බීජ නියාම අද ලෝකේ බොහෝ දෙනා වෙනස් කරගෙන තියෙන්නේ සීමා අතික්‍රාන්තව. සබාධම විකෘති වෙන ආකාරයට තමන්ටත් අනුන්ටත් හානි වෙන ආකාරයට ඥාන වෙනස් කරලා එතකොට දෙමුහුම් කරලා නිර්මාණය කරන්නට. එතකොට මේ වගේ දේවල් කොච්චර දුරට සබාධමට සහ පුද්ගලයාට යහපතගෙන දෙනවද කියලා විමසන්නට ඕනේ. එතකොට ආර්ථික ප්‍රතිලාභයක් ලබා දුන්නට තමන්ට තමන්ගේ සිතැඟි සම්පූර්ණ කළාට ලොවට කොච්චර යහපතක් වෙනවද? ඒ නිසා ලෝකෙට විනාශය වෙන විදිහේ සංශෝධනයක් නොවේ. තමන්ටත් ලෝකෙටත් යහපත වෙන විදිහේ සංශෝධනයන් සිදු කිරීම බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරන්නේ.
ඒ සඳහා තමයි වීරිය අවශ්‍යයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඉතින් ඒ නිසා මේ කාරණත් මෙහිදී විශේෂයෙන් සිහියේ පවත්වා ගන්නට ඕන. ධර්මයේ කියලා යම්කිසි තමන් දන්නා ධර්ම කාරණයක් හිලව්වට තියාගෙන ලෝකයේ අන් අය කරන සියලු සත්භාවයන් ප්‍රතික්ෂේප කිරීම යෝග්‍ය නැහැ. ඒ නිසා ප්‍රඥාවෙන් ලෝක ධර්මතාවයන් තේරුම් ගන්නකොට කරුණා මෛත්‍රිය වීර්ය අදිෂ්ඨානය මේවා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කුමක් සඳහාද කියලා අපි නුවණින් විමසා බලන්න ඕන. කරුණා මෛත්‍රියෙන් ලෝකේ රැකගන්නට වීර්යෙන් ක්‍රියාත්මක වෙනකොට ලෝක ධර්මතාවයන් අනිත්‍යයි කියන බව ප්‍රඥාවෙන් වටහා ගන්නටත් අපි දක්ෂ වෙන්නට ඕන. මේ දෙපැත්තම සමතුලිතව ගුණය සහ නුවණ සමබරව පවත්වා ගන්නා කෙනෙකුට තමයි සත්‍යක්‍රියාවෙන් නිවැරදිව ප්‍රතිඵල ලබන්නට හැකියාව තියෙන්නේ. ඊළඟට තවත් සමහර කෙනෙක් මතු කරන ප්‍රශ්නයක් තමයි බුදුරජාණන් වහන්සේ කොතනකවත් සත්‍යක්‍රියා කරන්න ගිහින් නෑ නේද කියන්නේ. ඒක ඇත්ත පෙන්නතුනි. බුදුරජාණන් වහන්සේට 아무තෙන් සත්‍යක්‍රියා කරන්නට අවශ්‍යතාවයක් නැහැ. මගේ ළඟ මෙන්න මේ ගුණය තියෙනවා, මේ ප්‍රතිපත්තිය මම පුරලා තියෙනවා, මෙහෙම වෙන්න කියලා බුදු වුණාට පස්සේ 아무තෙන් සත්‍යක්‍රියාවක් අවශ්‍ය නැහැ. උන්වහන්සේගේ ආශිර්වාද මාත්‍රයෙන්ම ලෝකයට බොහෝ යහපත සිද්ධ කරන්නට උන්වහන්සේ සමත් වුණා. උන්වහන්සේගේ අදිෂ්ඨාන මාත්‍රයෙන් බොහෝ දේ සිද්ධ කරන්නට උන්වහන්සේ සමත් වුණා. හැබැයි බෝසත් අවදීදී ඒ සත්‍යක්‍රියාව උන්වහන්සේ පරිහරණය කරලා තියෙනවා. අපිට බෝසතාණන් වහන්සේගේ ජීවිතයේ අන්තිමට ඒ සත්‍යක්‍රියාව හමු වෙන තැන තමයි බුදු වීම සඳහා බෝමැඩ වැඩ සිටි අවස්ථාවේ මාරදිව්‍ය පුත්‍රයා විසින් වාද කරනවා සිද්ධාර්ථ ගෞතමයනි, ඔය අසුන අයිති ඔබට නෙමෙයි මටයි. ඔබ වහා නැගිටින්න, එය මා සතුයි. එතකොට අර සම්පූර්ණ මාර සේනාව දසබිම්බරක් මාර සේනාව එක හඬින් හඬ තලලා කියනවා අපි සාක්ෂි කියනවා මාරදිව්‍ය පුත්‍රයාට තමයි මේ අසුන අයිති. එතනදී මාරදිව්‍ය පුත්‍රයා සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේගෙන් විමසනවා ඔබට මේ ආසනයේ අයිති කියන බවට කවුද සාක්ෂි කියන්නේ? එතනදී බෝසතාණන් වහන්සේට සාක්ෂි කියන්නට කිසිවෙක් ඒ අවට හිටියේ නෑ. දෙවි බඹුන් පවා මාරයාගේ ආගමනයත් එක්කලා බැහැර වෙලා. එතනදී මහ බෝසතාණන් වහන්සේ තමන්ගේ දකුණු ශ්‍රී හස්තය මේ භූමියේ ස්පර්ශ කරලා සිහිපත් කරනවා මම අනන්ත සසරේ මේ අසුනේහි වැඩ සිටිමින් ਸਰව මාර පරාජය කොට සියලු කෙලෙසුන් නසා ਸਰවඥතා ඥානෙ ලබන්නට දාන සීල නෛෂ්ක්‍රම්‍ය ප්‍රඥා වීර්ය ශාන්ති සත්‍ය අධිෂ්ඨාන මෛත්‍රී උපේක්ෂා කියන මේ පාරමිතාවන් පාරමී උපපාරමී පරමත්ත පාරමී වශයෙන් සම්පූර්ණ කළ බව සත්‍යයි. ඒ මහා පාරමී ගුණයට අන් කෙනෙක් සාක්ෂි දරන්නට නැති වුණත් මේ මහා පොළව සාක්ෂි දරනවා කියලා පෘථුවිය ස්පර්ශ කරනකොට මේ පෘථුවිය හඬ තලමින් කම්පණය වුණු බව සඳහන් වෙනවා. එතකොට ඒ තමන් සත්‍යවාදීව තමන්ගේ ගුණය සිහිපත් කරලා ලෝකයේ තුල අන් අයට දනවපු බෝසත් චරිතයේ අවසන් අවස්ථාව අපිට ඒ විදිහට මුණ ගැහෙනවා. හැබැයි බුදු වුණාට පස්සේ උන්වහන්සේ එහෙම මම මෙච්චර පාරමිතා පුරලා තිනවා ඒක සත්‍ය නම් එහෙම කියන්නට ගියේ නෑ. එහෙම සිතන්නට ගියේ නෑ. කුමක් නිසාද? එහෙම එකක් අවශ්‍යතාවයක් නෑ. දැන් උන්වහන්සේගේ සියලු ඒ ශක්තිය අවදි වෙලා මස්තක ප්‍රාප්ත වෙලා අවසానයි. ඒකයි නැවත නැවත සිහි කර කර සත්‍යක්‍රියා කරන්නට දෙයක් ඉතුරු වෙලා නෑ. ඒ නිසා විශාලා මහනුවරට උන්වහන්සේ වැඩම කරලා මම අනන්ත සසරේ පාරමිතා පිරූ බව සත්‍ය නම් මෙහෙම වෙන්න කියලා සත්‍යක්‍රියා කළේ නෑ. ආශිර්වාදාත්මකව බුද්ධ ගුණ, ධම්ම ගුණ, සංඝ ගුණ සජ්ජායනා කරලා ආනන්ද හාමුදුරුවන්ට පිරිත් පැන් ටික නගරේ වටා ඉසින්නට නියම කළා. එතකොට ඒ ආශිර්වාද මාත්‍රයෙන් මේ බුදු ගුණ, ධම්ම ගුණ, සංඝ ගුණ සිහි කරපු පමණින්ම ඒ යහපත සිද්ධ වුණා. ඊළඟට අර ශාක්‍ය වංශේ විනාශ වෙන්නට යනකොට මම මෙහෙම පාරමිතා පුරලා තියෙනවා ඒ සත්‍ය බලයෙන් ශාක්‍ය ජනපදය රැකෙන්නට කියලා සත්‍යක්‍රියා කළේ නැහැ. උන්වහන්සේගේ පෙනී සිටීම මාත්‍රයම ඒ ඝාතක පිරිස එහෙම නැත්නම් විදුඩබ කුමාරයා ඇතුළු සේනාව ආපසු පළවාහරෙන්නට හේතුවක් වුණා. එතකොට මාරයා පැමිණි අවස්ථාවල අර බෝසත් අවදීදී වගේ සත්‍යක්‍රියා කරන්නට ඕන උනේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ තේජස අභියසම මාරයා පරාජයටපත් වුණා. ඒ නිසා පින්නතුනේ බුදු කෙනෙක් සහ ප්‍රතඥ සත්වයක් සංසන්දනය කිරීම යෝග්‍ය නැහැ. බුදු වුණාට පස්සේ සුවිශේෂ අවස්ථාවක් සුවිශේෂ තත්ත්වයක් එයයි සාමාන්‍ය
පෘථග්ජන ලෝකේ ජීවත් වෙන තත්ත්වයයි සංසන්දනය කිරීම නෙවෙයි අපි කළ යුත්තේ. ඒ බුද්ධත්වයට පත් වෙන තෙක් බෝසත් අවදීයේදී උන්වහන්සේලා Tamanගෙත් අනුන්ගෙත් යහපත වෙනුවෙන් ක්‍රියා කළේ කොහොමද කියලා තේරුම් ගන්න එක. එහෙම සොයලා බලනකොට බෝසත් චරිතවල ගාක් අවස්ථාවල ජාතක පොතේ තියෙනවා, ඉන් මෙපිටක් තියෙනවා. බොහෝ අවස්ථාවල අපේ ගෞතම බෝසතාණන් වහන්සේ වගේම අවශේෂ බෝසත්වරු දැන් ගෞතම බුදුරජාණන් වහන්සේගෙන් පසු කාලීනව තමයි අපට සිරිසංගබෝ රජු වැනි බෝසත්වරු හමු වෙන්නේ. එතකොට එතුමාගේ ජීවිතයේ ශාසන ඉතිහාසයේ සඳහන් වෙනවා වර්ෂාව නැතුව රටවැසියා පීඩාවටපත් වෙනකොට රුවන්වැලි සෑ මළුවේ සැතපීලා චිත්ත අධිෂ්ඨාන කරන්නේ තමන්ගේ සීලය, තමන්ගේ ප්‍රතිපදාව, තමන්ගේ පාරමිතා ගුණ සිහිපත් කරලා සත්‍යක්‍රියා කරනවා. වර්ෂාව ඇති වෙන තෙක් මම මේ මළුවෙන් නැගිටින්නේ නැහැ. එතකොට ඒ වෙලාවේ මුළු ලක් දෙරණම තෙමාලමින් මහා වර්ෂාවක් ඇදහැළුණා. ඒ කුමක් නිසාද? ඒ තමන්ගේ ප්‍රතිපත්තිමය ගුණය සිහි කරලා කරන ලද සත්‍යක්‍රියාව නිසා. ඊළඟට රක්තාක්ෂි උවදුරේදී රක්තාක්ෂි යක්ෂයා කියලා කිව්වට මේ වර්තමානයේ මේ කොරෝනා වසංගතයේ වගේ යම්කිසි බරපතල රෝගී තත්ත්වයක්. එතකොට සමහරලාට දැන් ඩෙන්ගු රක්තපාතය කියනකොට ශරීර අභ්‍යන්තරයේ පිටතත් තැන් තැන්වල පුපුරලා ලේ ගැලීම් සිද්ධ වෙනවා ඩෙන්ගු රෝගය නිසා. එතකොට ඒ වගේ මේ රෝගේ වැළඳිච්ච අයට ඇස් රතු වෙලා ලේ ගලන්න පටන් අරගෙන ඒ අය උණ රෝගයෙන් පීඩාවටපත් වෙලා වහාම අභාවයටපත් වුණා. එතකොට මේ තත්ත්වයට එක්කලා මිනිසුන් ඇස් රතු වෙනවා, උණ ගැනෙනවා, මැරි වැටෙනවා. ඉතින් මේ තත්ත්වය පාලනය කරන්නට තමයි ඒ සිරිසංගබෝ රජුරු ඒ රුවන්වැලිසෑ මළුවේහි තමන්ගේ සීලය, ගුණය, පාරමිතාව සිහි කරලා ඒ සත්‍යක්‍රියාව සිද්ධ කරන්නේ. එතකොට මේ වගේ පින්නතුනේ බෝසත් චරිතවල අපට පෙනෙනවා තමන්ගේ ප්‍රතිපත්තිය සිහි කරලා සත්‍යක්‍රියා කරලා ලෝකයේ සුවපත් කරගත්තු ආකාරය. දැන් මෙහෙම කියනකොට තව කෙනෙකුට ප්‍රශ්නයක් මතුවෙනවා. ඉතින් ඒ බෝසත්වරුන් එහෙම කළේ අපි ඉතින් බෝසත්වරු නෙමෙයිනේ. අපට එච්චර හයිය නෑනේ. අනිත් එක ඉතින් අපි බුදු වෙන්න යනවත් නෙමෙයිනේ. බුදු වෙන අය නම් ඉතින් අනිත් අය රැකගෙන පිරිවර හදාගෙන ගියාට කමක් නෑ. අනේ මට නම් එහෙම බුදු වෙන්න අදහසක් නෑ. මේ අනුන් ගැන බලා ඉන්න එක නෙමෙයි. මට ඉක්මනට නිවන් දැක ගන්නයි ඕන කියලා. එimhe හරීම පටු තැනකට යොමු වෙනවා. වෙනතුනේ බුදු වෙන්නට යන කෙනෙක් පිරිවර හදන්නට ඕන කියන කාරණේ වෙනම දෙයක්. ඒ වගේම බුදු වෙන කෙනාගේ මහා කරුණාව ලෝකය තුල ක්‍රියාත්මක කරනවා කියන එක වෙනම කාරණයක්. හැබැයි බුදු වෙන්නට නොගියා වුණත් අනිත් සියලු දෙනාමත් කෙලෙස් නසන්නට උත්සාහ කරනවා නම් එයත් බුද්ධත්වයක් තමයි. ඒ කියන්නේ සම්මා සම්බුද්ධත්වයෙන් හෝ පච්චේක බුද්ධත්වයෙන් හෝ ශ්‍රාවක බුද්ධත්වයෙන්. ඒතර ශ්‍රාවකෙක් හැටියටත් අවබෝධයයි ලබන්නේ. ඒ අවබෝධය ලබන්නට හුදෙක් ප්‍රඥාවෙන් පමණක් බෑ. ඒ මනස තුලත් කරුණාව, මෛත්‍රිය, මනුෂ්‍ය ධර්ම අවදි වෙන්නට ඕන. ඒ නිසා පෙන්නතුනේ මේ කරුණා, මෛත්‍රිය අවදි කරගන්නට නම් ඒක පුහුණු කරන්න ඕන. පුහුණු කරන්න පුළුවන් වෙන්නේ කරුණාව පුහුණු කරන්න පුළුවන් වෙන්නේ සුඛිත මුදිත අවස්ථාවක නෙමෙයි. කරුණාව පුහුණු කරන්න වෙන්නේ අන් අය දුකටපත් වෙච්ච අවස්ථාවක තමන් වගේම ඒ අනිත් අය දුකින් මුදවා ගන්න තමන්ට කොච්චර කැපකිරීම කරන්න පුළුවන්. ඒ කාරණේ මත තමයි තමන්ගේ කරුණාව අවදි වෙන්නේ. ඉතින් ඒ බඳු අවස්ථාවක කරුණාව පුහුණු කරන්නේ නැතිනම් ඒ තැනත්තාට කරුණාව පුහුණු කරන්න වෙනත් අවස්ථාවක් ඇත්තේ නැහැ පින්නතුනි. මෙත්තාව, අන් අයගේ සුවය යහපත අපේක්ෂා කරන ගතිය, ඒක හැම විටම අපට පවත්වන්නට පුළුවන්. මුදිතාව, අනිත් අයට යහපතක් වෙනකොට අවංකව සතුටු වෙන්නට පුළුවන් ගතිය, මේ සියල්ලක්ම නිර්මාණය වෙන්නේ අපි අර මුලින්ම සඳහන් කරපු මනුෂ්‍ය ධර්මයේ මතයි. ඒ කියන්නේ මා පමණක් නොවේ අන් අයත් හොඳින් ඉන්නට ඕන, මගේ ශක්ති ප්‍රමාණයෙන් එයට යහපත කරන්නට මම කැප වෙන්නට ඕන කියන මේ මානසික தত্ত্বය යම් යම් පමණට වර්ධනය වෙනවද ඒ ප්‍රමාණයට තමයි අපේ ශක්තිය විහිදවන්නට පුළුවන්. ඒ නිසා සත්‍යක්‍රියාවක් නිවැරදිව සිද්ධ කරන්නට නම් තමන් පිළිබඳව පමණක් හිතන පටු ආකල්පයකින් ඒ කටයුත්ත කරන්නට පුළුවන් කමක් නැහැ. අපිට මතකයි අපි පුංචි කාලේ අපි දන්නා එක්තරා නිවසක් තිබුණා. ඒ නිවසේ සැමියා, බිරිඳ සහ දරුවන් දෙදෙනෙක් ජීවත් වුණා. ඒ ස්වාමියා එතකොට අපි පුංචි කාලේ ඒ අය අපට වඩා හුඟක් වයසින් වැඩි. අපි එතකොට ඒ අයට ආමන්ත්‍රණය කළේ සීයා වගේ වචන වලින්. එතකොට දැන් ඒ චරිතය අපිට මතකයි පුංචි කාලේ
මුළු ගමේම ප්‍රසිද්ධියක් දැරුවා. ඒ තනත්තාගේ එක්තරා චින්තනයක් තිබුණා. ලෝකෙම වෙනසුණත් කමක් නැහැ. මමයි හාමිනේ දරුවෝ දෙන්නයි ඉතුරු වුණොත් හොඳටම ඇති. එතකොට මේක ඒ කාලේ ගමේ හරියම ප්‍රසිද්ධ කාරණයක් වුණා ඒ පවුල සම්බන්ධව. මමයි හාමිනේ දරුවෝ දෙන්නයි ජීවත් වුණොත් ඇති. ලෝකෙම වෙනසුණත් කමක් නැහැ කියන ආකල්පය. එතකොට ඔහු ඒක ප්‍රසිද්ධිය ප්‍රකාශ කළා. ප්‍රකාශ නොකළා වුණත් අනිත් බොහෝ දෙනා තුලත් ඔන්න ඔය වගේ ආකල්ප හුඟක් වෙලාවට ආත්ම තෘෂ්ණාව මුල් කොටගෙන පවතිනවා. ඉතින් අපි හැම කෙනෙක් ළඟම මමත්වයේ සක්කාය දිට්ඨිය තියෙනවා. නමුත් ඒ සක්කාය දිට්ඨියට වහල් නොවේ. දියවැඩියාව තිබුණයි කියලා ඒකෙන්ම මැරෙන්න හිතාගෙන යන්නේ නැතුව අවශ්‍ය නම් පාලනය කරගන්න පුළුවන්. ඒ වගේ තමන් ළඟ තියෙන දුර්වලකමට වසඟ වෙලා ඒකෙන්ම වෙනසෙනවා වෙනුවට අපි සක්කාය දිට්ඨියෙන් නැගී සිටින්නටයි වෑයම් කරන්නේ. එතකොටයි අපිට සෝවාන් ආදී මාර්ගඵල වලට පැමිණෙන්නට පුළුවන් වෙන්නේ. ඉතින් එතනට යන්නට නම් මේ මමත්වය, මේ සක්කාය දිට්ඨිය, මේ ආත්ම තෘෂ්ණාව බිඳින්නට ඕන. ඒක බිඳින්නට නම් මා පමණක් නොවේ අන් අයත් හොඳින් ඉන්නට ඕන කියන මේ මානුෂී ආකල්පය අපට වැදගත් වෙනවා. ඒ සඳහා විශේෂයෙන් විදර්ශනා ප්‍රඥාව තමයි අපට උපකාර වෙන්නේ. මූලික වශයෙන්ම මේ විදර්ශනා ප්‍රඥාවත් එක්කලා මේ මානුෂී ආකල්පය දියුණු කිරීමෙන් ප්‍රඥාව වගේම ගුණය සහ නුවණ කියන කාරණා දෙකම අපට අවදි කරගන්නට අවස්ථාවක් තියෙනවා. නුවණ අවදි වෙන තරමට ලෝකය අවබෝධ කරන්න පුළුවන්. ගුණය අවදි වෙන තරමට Tamanටත් ලෝකෙටත් යහපතක් සිද්ධ කරන්න පුළුවන්. ඒ නිසා සත්‍යක්‍රියාව කරන්නේ කොහොමද කියලා පැහැදිලි කරන්නට කලින් මේ මූලික වටපිටාව පිළිබඳව අපි ටිකක් කරුණු පැහැදිලි කළේ. මේ සම්බන්ධව විවිධ තර්ක විතර්ක වාද විවාද මතවාද වැරදි වැටහීම් පටු ආකල්ප බොහෝ දේවල් වලින් මිනිසුන්ගේ මනස ආවරණය වෙලා පවතින නිසා ලෝකෙට යහපත කරන්නට Taman සතු ශක්තිය හුඟක් දෙනෙකුට අවදි කරගන්නට පුළුවන් කමක් නැහැ. අපි අර මුලින් කිව්වේ එකයි උස තාප්පකින් එහා පැත්තට පනින්නේ කොහොමද කියලා ගුරුතුමා කයත් සිතත් හසුරුවා ගන්න ආකාරයේ න්‍යායාත්මකව පැහැදිලි කළාම ශිෂ්‍යයින්ට ඒ කාරණේ තේරෙනවා. හැබැයි දැන් පනින්න කිව්වහම ඒගොල්ලෝ මූණෙන් මූණ බලනවා. ඒගොල්ලන්ට පනින්න බෑ. ඇයි පනින්න බැරි? ඒ සඳහා ගතසිත පුහුණු කරලා නැති නිසා. අන්න ඒ වගේ සත්‍යක්‍රියාවක් කියලා කිව්වහම ඕන කෙනෙකුට මේ කියන ධර්මකාරණා ටික වැටහෙන්න පුළුවන්. නමුත් ඒක හරියට ක්‍රියාවට නංවන්නට නම් ඒක කොහොමද මානසිකවත් ආධ්‍යාත්මිකවත් පියවරෙන් පියවර පුහුණු කරන්නේ කියලාත් අපි ඉගෙන ගන්නට ඕන. වෙනතුනි සත්‍යක්‍රියාවක් નિවරදිව સિદ્ધ කරන්න අවම වශයෙන් පියවර 4ක්වත් හරියට වටහා ගන්නට ඕන. පළවෙනි පියවර තමයි අපි වෙනස් කරන්න යන්නේ කුමක්ද කියන ඉලක්කය හරියට තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ අපි කියවනේ සත්‍යක්‍රියාවෙන් කරුණු දෙකක් කරන්න පුළුවන්. එක්කෝ විපත් වළක්වන්නට පුළුවන්, එක්කෝ යහපත කරන්නට පුළුවන්. එතකොට පළවෙනි පියවර තමයි ඉලක්කය හරියට හඳුනා ගන්න ඕන. දෙවෙනි පියවර තමයි තමන් තුළ පවතින යම්කිසි ආධ්‍යාත්මික ගුණයක් තමන්ට පුළුවන් වෙන්න ඕන සිහිපත් කරන්න. තුන්වෙනි පියවර තමයි මේ ආධ්‍යාත්මික ගුණය සත්‍යවාදීව යලි යලි සිහිපත් කරලා එහි ශක්තිය අවදි කරගෙන මනසෙහි යම්කිසි ශක්තියක් ගොඩනගා ගන්නට ඕන. හතරවෙනි පියවර තමයි අදාළ ඉලක්කය අරමුණු කරගෙන ඒ මානසික ශක්තිය මෙහෙයමින් අදාළ කාර්ය සිද්ධ වෙන්නට මනසින් කරන බලපෑමක් සිද්ධ වෙන්නට ඕන. මෙන්න මේ පියවර 4 හරියට හඳුනාගෙන හරියට ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් තමයි සත්‍යක්‍රියාවක් નિවරදිව සිදු කරන්නට පුළුවන්කම තියෙන්නේ. එහි පළවෙනි පියවර තමයි ඉලක්කය හඳුනා ගැනීම. ඒ කියන්නේ දැන් අපි සිහිපත් කළා Tamanගේ පෞද්ගලික කාරණාවක් සම්බන්ධව සත්‍යක්‍රියාවක් කරලා එච්චරම සාර්ථක ප්‍රතිඵල ලබන්න අමාරුයි. මොකද එතනදී ප්‍රත්‍යඥ සිතක් තුළ බොහෝ අවස්ථාවල මමත්වය තෘෂ්ණාව අවදි වෙන්නට තියෙන ඉඩකඩ වැඩි. එතකොට ඒ මනෝභාවය નિවරදිව පවත්වන්නේ ශක්තිය අවදි කරන්නට දුෂ්කරයි. හැබැයි අපිට අවංකව අනුන් රකින්නට හිතන්න පුළුවන් නම් ඒ ලෝකය කියන තැන සමස්ත මනුෂ්‍ය වර්ගයා කියන තැන තමනුත් ඉන්නවා. ඒ නිසා ලෝකය අරමුණු කරනකොට තමනුත් රැකෙනවා කියන එක
අපි තේරුම් ගන්න. හැබැයි ඉතින් මේක වංචනිකව කරලා හරියන්නේ නැහැ. ලෝකේ සුවපත් වෙන්න කියලා හිතපුවහම මාත් ඒක ඇතුලේ ඉන්නෝනේ, මටත් හොඳක් වෙනෝනේ. ඒ නිසා පුළුවන් තරම් ලෝකේ රකින්න හිතන්න ඕනේ. එහෙම හිතුවට හරියන්නේ නැහැ. එතකොට අර තමන්ට වෙන කරදරේ වළක්වා ගන්න, අනුන් සුවපත් වේවා කියලා මෙත් වඩන්න හිතුවා වගේ වංචනික තැනකට යන්නේ. ඉතින් අපේ මනස හරිය පරිස්සමින් හසුරුවා ගන්නට ඕන. ගුණය නම් ගුණය. ඒක වංචනිකව ගොඩනගන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා අවංකව ලෝකයට සිද්ධ වෙන විපත් වළක්වන්නට, ලෝකයේ සුවපත් කරන්නට අපට අදහසක් තියෙන්නට ඕන. ඉතින් ඒක මූලික වශයෙන් අපි පුහුණු කරන්නට ඕන ටිකෙන් ටික දරුවා සම්බන්ධව, මව්පියන් සම්බන්ධව, තමන්ගේ අසල්වැසියෙක් සම්බන්ධව, රෝගියෙක් සම්බන්ධව මෙහෙම පොඩි පොඩි කාරණා සම්බන්ධව අපිට ටික ටික උත්සාහයක් අරගෙන බලන්න පුළුවන් මූලික වශයෙන්. ඊළඟට යම් යම් යහපත් අරමුණු සඵල වෙන්නට තමන්ගේත් ලෝකෙත් යහපත වෙනුවෙන් ඇති කරගෙන තියෙන අරමුණු ප්‍රාර්ථනා ඉෂ්ට වෙන්නට යම් යම් සත්‍යක්‍රියා මූලික වශයෙන් අපිට කරන්න පුළුවන්. එතකොට ওই විදිහට විපත් වැළැක්වීම සහ යහපත සිදු කිරීම සඳහා පුංචි පුංචි දේවල් වලින් පටන් අරගෙන ටිකෙන් ටික තමන් මනස හසුරුවන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න ඕන, පුහුණු කරන්න ඕන. ඒ තුලින් ආත්ම විශ්වාසයක්, මේක කරන්න පුළුවන්, මේක මෙන්න මෙහෙමයි කෙරෙන්නේ කියන ප්‍රායෝගික විශ්වසනීයත්වය එහිදී ප්‍රධාන වශයෙන්ම වැදගත් වෙනවා. ඒ නිසා පළවෙනි පියවර තමයි ඉලක්කය හරියට හඳුනා ගැනීම. ඊළඟට දෙවෙනි කාරණය තමයි තමන් සතු යම්කිසි ආධ්‍යාත්මික ගුණයක්, තමන් සතු සද්භාවයක්, තමන්ගේ ප්‍රතිපදාවක් තමන්ට සිහි කරන්නට පුළුවන් වෙනවා. ඒ කියන්නේ එහෙම දෙයක් තමන් සතුව තියෙන්න ඕන. දැන් හුඟක් වෙලාවට අපි දකිනවා අද කාලේ ඇතම් ස්වාමින් වහන්සේලා පවා උපදෙස් දෙන්නේ බුදුරජාණන් වහන්සේ මේ ගුණ වලින් යුක්තයි, මෙසේ පාරමිතා පිරූ බව සත්‍යයි, ඒ සත්‍ය බලයෙන් මේ විපත් වැළකේවා කියලා ඔබ සත්‍යක්‍රියා කරා. එහෙම කරන්න බෑ පින්නතුනි. බුදුහාමුදුරුවෝ ළඟ තියෙන ගුණ වලින් අපට සත්‍යක්‍රියා කරන්න බෑ. බුදුහාමුදුරුවන්ගේ ගුණය සිහි කරලා අපට ආශිර්වාදයක් කරන්න පුළුවන්. ඒකයි මුලින් මේ වචන ටික ගැන අපි පැහැදිලි කිරීමක් කළේ. ආශිර්වාදයක් කරන්න පුළුවන්. හැබැයි සත්‍යක්‍රියාවක් කරන්න තමන් විසින් අත්දැකපු, තමන්ගේ ජීවිතේ ප්‍රායෝගිකව පුරුදු පුහුණු කරපු යම්කිසි සද්භාවයක්, ගුණයක්, ප්‍රතිපදාවක්, ආධ්‍යාත්මික ශක්තියක් තමන් සතුව තිබිය යුතුයි. ඒක තමයි සත්‍යක්‍රියාවේදී වැදගත් වෙන්නේ. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු මම මෙපමණ කාලයක් පන්සිල් රැක්කා. එතකොට පන්සිල් රැක්කයි කියන එක අපි හරියට ගොනු කරගන්න ඕන. මොකද දැන් භික්ෂුන් වහන්සේ නමක් හැටියට අපටවත් කියන්න බෑනේ මගේ ජීවිත කාලෙම මම පන්සිල් රැකලා තියෙනවා කියලා අපිට සත්‍යක්‍රියා කරන්න බෑනේ. මොකද මහාන වෙන තෙක් අපි අතින් පොඩි පොඩි සත්තු මැරුණා. ඒතකොට ඒක අපි අවංකව පිළිගන්න ඕනේ. එහෙනම් කවර කාලයක ඉඳලා කවර කාලයක් දක්වාද මම පංචශීලය ආරක්ෂා කළේ? ඒ වගේම පංචශීලයම රැක්කද? එහෙම නැත්නම් සිල්පද කීපයක් හරියට රැක්කද? ඒව හරියටම වෙන් කරගන්න ඕන. මොකද සත්‍යවාදී බව මෙතනදී විශේෂයෙන් වැදගත් වෙන නිසා. ඉතින් එහෙම හරියට අපි සිහිපත් කරගත්තොත් අපිට ඒකෙන් ලොකු දෙයක් කරන්නට පුළුවන්. පවතින ගුණය සුළුද මහත්ද කියන කාරණයට වඩා ඒක අවංකව සත්‍යවාදීව සිහි කිරීම ප්‍රධාන කාරණයක් වෙනවා. ඒතර ගුණේ මහත් බව සුළු බව වෙනම කාරණයක් වෙනවා. ඒක අවංකව සත්‍යවාදීව සිහිපත් කිරීම වෙනම කාරණයක් වෙනවා. ඉතින් ඒ නිසා තමන් තුළ යම්කිසි යහපත් ප්‍රතිපදාවක් තමන්ට සිහි කළ හැකි ගුණයක් තමන් සොයා ගන්නට ඕන. එතනදී විශේෂයෙන් අපි කියන්නට ඕන පින්නතුනේ මම කටින පින්කමක් කළා. මම සතෙකුගේ ජීවිතය නිදහස් කළා. මෙහෙම සිදුවීම් පමණක් සිහි කරලා එච්චර තේරුමක් නැහැ. මොකද කටින පින්කම සිදු කළා කියන එක එක් එක්කෙනාට විවිධ මානසිකත්වයෙන් කරන්න පුළුවන්. ඒක තෘෂ්ණාවෙන් කරන්න පුළුවන්. එහෙම නැත්නම් Tamanටත් පින්කම් කරන්න හයිය තියනවා කියලා පෙන්වන්න කරන්න පුළුවන්. අනිත් අය කරපු නිසා මාත් කරන්න ඕන කියලා කරන්න පුළුවන්. අනාගතයේ චක්‍රවර්ති රාජ්‍ය සම්පත්, සක්දෙව් සම්පත් ලැබීමේ අපේක්ෂාවෙන් කරන්න පුළුවන්. මෙහෙම විවිධ මනෝභාවයන්ගෙන් කරන්න පුළුවන්. ඒ නිසා කටින පින්කම කළා කියන එක නෙවෙයි වැදගත් වෙන්නේ මම මොන අදහසක පිහිටලාද කටින පින්කම කළේ. ඒකයි වැදගත් වෙන්නේ. මව්පියන්ට සැලකුවා කියන එක නෙමෙයි මොන අදහසින්ද මව්පියන්ට සැලකුවේ.
ගවයෙක් නිදහස් කළා කියන එක නෙමෙයි මොන අදහසක පිහිටලාද ඒ ගවයා නිදහස් කළේ. අන්න එතනයි වැදගත් වෙන්නේ. මොකද අපි මේ ක්‍රියාවක් නෙමෙයිනේ මනසනේ මෙහෙවන්නේ. මනස මෙහෙවනකොට අවංකව ඒ තමන් පිහිටපු මනෝභාවය අවදි කරගන්නට පුළුවන් වෙනවා. ඉතින් එහෙම ශක්තියක් තමන්ට එකවර හඳුනා ගන්නට බැරි නම් තමන් ටිකෙන් ටික යම්කිසි ප්‍රතිපත්තියක පිහිටන්නට ඕන. දැන් මේ වෙනකොටත් වසර ගණනාවක ඉඳලා ආධ්‍යාත්මික බලමුළුව තුලින් අපි මහ ජනතාව දැනුවත් කරලා පිරිස ගොනු කරනවා අවංකව පංචශීල ප්‍රතිපත්තියෙහි පිහිටන්න. ඒ සඳහා අපි උපාය මාර්ගයක් හැටියට එයාට කියා දීලා තියෙනවා. පුංචි දිනපොතක් හරි කැලෙන්ඩරයක් හරි තියාගෙන අද දවසේ නිදා ගන්න කලින් අද දවසේ මම අවංකව පන්සිල් රැක්කද කියලා විමසලා බලලා Tamanට කිසිදු සැකයක් නැතිනම් හරියක් දාන්න නැත්නම් කතරයක් ගහලා දිනේ කපලා තියන්න. එතකොට එක මාසයක් හරියට පන්සිල් රකින්නවා කියලා අදිෂ්ඨාන කරගෙන ඒ අදිෂ්ඨානයේ තුල Taman රැකුණද නැද්ද කියන එක දින වශයෙන් Tamanට සටහන් කරන්න පුළුවන්. එතකොට මාසයේ අවසාන වෙනකොට Taman අවංකව කී දවසක් පන්සිල් රැක්කද කියන එක Tamanට පැහැදිලිව සටහනක් තියෙනවා. සත්‍යක්‍රියාවකදී මේක විශේෂයෙන් වැදගත් වෙනවා. එහෙම නොවුනොත් මනස ව්‍යාකූල වෙනවා. ඒ තමන් සිහි කරන කාරණේ ඇත්තද නැත්තද කියලා තමන්ගේ මනස එහාට මෙහාට වැනෙන්න ගත්තොත් තමන්ට නිශ්චිත නැති වුණොත් ඒ තනත්තාට සත්‍යක්‍රියාවක් සඳහා මනස මෙහෙවන්නට පුළුවන් කමක් නැහැ. ඒ වගේම අපි තේරුම් ගන්නට ඕන අනේ ඉතින් අපි ළඟ එහෙම මොකක්වත් නැහැනේ කියලා එහෙම උදාසීන වෙන්නට එපා. සමහර ගණිකාවොත් සත්‍යක්‍රියා කරලා තියෙනවා. ඒතර ගණිකාවක් කියලා කියන්නේ බොහොම දුර්වලම චරිතයක්. දුර්වලම චරිතයක් වුණත් ඒ බඳු කෙනෙක් තුලත් Tamanට සිහි කරන්නට පුළුවන් විදිහේ යම්කිසි ගුණයක් තියෙන්නට පුළුවන්. එක පැත්තකින් දුර්වල වුණාට ඒකෙන් අදහස් කරන්නේ නැහැ පුද්ගලයා තුල ගත යුතු කිසිවක්ම නැහැ කියන එක. දැන් ඇතැම් ගණිකාවෝ ගණිකා වෘත්තියේ යෙදුණා වුණාට බුදුරජාණන් වහන්සේගෙන් දහම් අහලා පසු කාලීනව රහත් වුණා. අම්බපාලි වැනි ගණිකාව. එතකොට අපි තේරුම් ගන්නට ඕන ඒ එක පැත්තක් දුර්වල වෙච්ච පමණින්ම ඒ චරිතය අපිට හැල්ලු කොට හිතන්නට පුළුවන් කමක් නැහැ. වෙනත් පැතිවලින් යම්කිසි ප්‍රතිපත්තියක් ගුණයක් තියෙන්න පුළුවන්. ඒ නිසා තමන්ගේ ජීවිතය ගැන කල්පනා කරලා බලනකොට දුබලකම් දහසක් තියෙන්න පුළුවන්. ඒ දහසක් දුබලකම් අතර එක යහපත් ගුණයක් තමන්ට මතු කරගන්න පුළුවන් නම් වෙනතුනේ මේක සත්‍යක්‍රියාවට පමණක් නෙමෙයි තමන්ට ආත්ම ගරුත්වයක් ඇති කරගන්න ආත්ම විශ්වාසයක් ආත්ම ශක්තියක් ඇති කරගන්නත් මේක විශේෂයෙන් වැදගත් වෙනවා. තමන්ගේ පෞරුෂය වර්ධනය කරගන්න මේක විශේෂයෙන් වැදගත් වෙනවා. දැන් අපේ අත්දැකීමක් සිහිපත් කළොත් අපි පැවිදි වෙච්ච මුල් කාලයේ දහම් පොතපත කියවනකොට අපිට හරීම බරපතල විදිහේ හීනමානයක් ඇති වෙන්න ගත්තා. ඒ පෙර උතුමන් සිල් රැකපු ආකාරය, ගුණධම් වඩපු ආකාරය ගැන කියවනකොට ඉතින් අපි කවදා මෙහෙම කරන්නද අපිට නම් එතනට ලං වෙන්නවත් බෑ. අපි ළඟ කොච්චර දුර්වලකම් තියෙනවද. ඉතින් එහෙම හිතෙන්න හැමදාමත් මනසින් කඩා වැටිච්ච දියාරු චරිත බවට තමයිපත් වෙන්නේ. කිසිම ආත්ම ශක්තියක් පෞරුෂයක් නැති චරිතයක් බව. නමුත් ටික ටික ධර්මයේ ඉගෙන ගන්නකොට සාංශාරික හුරුවත් එක්ක ටිකෙන් ටික අපි කල්පනා කරන්න පටන් ගත්තා. හැබැයි ඒ දුර්වලකම් තිබුණා වුණාට මගේ ළඟ මෙන්න මේ ගුණය තියෙනවා. මෙහෙමත් ගුණයක් තියෙනවා. එහෙනම් මගේ ළඟ හොඳ ගති ගුණත් ගොඩක් තියෙනවා. ඉතින් ඒ හොඳ ගති ගුණ මම දියුණු කරගත්තා නම් ඇයි මට මේ අඩුපාඩු හදාගන්න බැරි? අන්න එහෙම හිතනකොට ලොකු ආත්ම විශ්වාසයක් ආත්ම ශක්තියක් ගොඩනගෙනවා. ප්‍රතිපත්තිමය වශයෙන් ස්ථාවරයකට එන්න අපේ මනසේ හොඳ පසුබිමක් හැදෙනවා. ඒ නිසා මේ කියන කාරණා හුදෙක් සත්‍යක්‍රියාවකට පමණක් නෙමේ හොඳ පිරිපුන් පෞරුෂයක් ඇතිව ආත්ම විශ්වාසයෙන් ලබාගත්තු මනුෂ්‍ය ජීවිතය අර්ථවත් කරගන්නට විශේෂයෙන්ම වැදගත් වෙනවා පිළිතුරේ. එවනම් පළවෙනි පියවර තමයි අපි වෙනස් කරන්නට යන ඉලක්කය මොකක්ද කියලා පැහැදිලිව හඳුනා ගැනීම. දෙවැනි කාරණය තමයි තමන් තුළ අවංකව පුරුදු පුහුණු කරලා තියෙන යම් ගුණයක්, යම් සීලයක්, යම් ප්‍රතිපදාවක්, යම් ආධ්‍යාත්මික ශක්තියක් හරියට සිහි කරන්නට පුළුවන් ගතිය. ඊළඟට තුන්වෙනි කාරණය තමයි සත්‍යවාදීව එය නැවත නැවත සිහි කරලා මනස අවදි කර ගැනීම. ඒ කියන්නේ දැන් Taman තුල ඒ ගුණය තිබුණට විතරක් වැඩක් නැහැ. දැන් අපි මනස මෙහෙවද්දී ඒ ගුණය නැවත නැවත සිහි කරලා Tamanගේ මනසේ ශක්තිය අවදි කර ගන්නට ඕන. Tamanගේ මනසේ අදාළ තේජස මතු කර ගන්නට ඕන. අවශ්‍ය බලය මතු කර ගන්නට ඕන. එහෙම වුණොත් තමයි අදාළ කාරණයට මෙහෙවන්නට අපිට පුළුවන්කම තියෙන්නේ. දැන් එතනදී සත්‍යවාදී බව කියන එක විශේෂයෙන් වැදගත් වෙනවා. ඒකයි අපි සිහිපත් කළේ පංචශීලයේ ගැන හිතනවා නම් ඒක සීමා කරගන්නට ඕන
කවදා ඉඳන් කවදා තෙක්ද මොන සිල්පදද හරියට වෙන් කරගන්නට ඕන. එහෙම වෙන් කරගත්තොත් තමයි සත්‍යවාදී වෙන්න පුළුවන් වෙන්නේ. දැන් අපේ ශාසන ඉතිහාසයේ සඳහන් වෙනවා ජීවිතේ බොහෝ මනුෂ්‍ය ඝාතන කරපු අඟුලිමාල කුමාරයා පසු කාලයක මහාන වෙනවා. මහාන වෙලා දරු ප්‍රසූතිය පහසුවෙන් සිදු නොවි පීඩා විඳින මවක් දැකලා ඒ කාරණේ බුදුරජාණන් වහන්සේට සිහි කළාම බුදුහාමුදුරුවෝ දේශනා කරනවා අඟුලිමාල එහෙනම් ඔබ ගිහින් සත්‍යක්‍රියා කරන්න. මම මේ ජීවිතේ උපන්න දවසේ ඉඳලා දැන සත්තු මැරුවේ නැහැ කියලා. එතකොට අඟුලිමාල හාමුදුරුවෝ අහනවා ස්වාමීනි මම කොහොමද එහෙම සත්‍යක්‍රියා කරන්නේ? මේ ජීවිතේ මම මිනිස්සු කී දෙනෙක් මරලා තියෙනවා. එතකොට බුදුහාමුදුරුවෝ සිහිපත් කරනවා එහෙම නෙමෙයි අඟුලිමාල. ඔබ පැවිදි වෙච්ච දවසේ ඉඳලා ඔබට සිහි කළ හැකි නම් ඔබ දැන සත්තු මැරුවේ නැහැ කියලා ඒක සිහි කරන්න. මේක හොඳ වැදගත් අවස්ථාවක්. ਸਰව සම්පූර්ණයෙන් පාපයෙන් වරදින් වැළකීච්ච මිනිස්සු අපිට හොයන්නට බැරි වෙන්න පුළුවන්. නමුත් අපි යම් කාලයක ඉඳලා අපි මේ වරද තේරුම් අරගෙන වැළකුණාද? යම් දිනක ඉඳලා අපි යම් ප්‍රතිපත්තියක පිහිටියාද? යම් අවස්ථාවක අපි අවබෝධයෙන් කුසලයක ප්‍රතිපත්තියක පිහිටියාද? අන්න ඒ කාරණය අවංකව සිහි කරන්න පුළුවන් නම් ලොකු යහපතක් ලෝකයට කරන්න පුළුවන්. ඉතින් අඟුලිමාල හාමුදුරුවෝ ඒ තමන් මහාන වෙච්ච දවසේ ඉඳලා දැන සත්තු මැරුවේ නැහැ කියන එක සිහි කරලා තමයි අර මෑණියන්ටත් ඒ දරුවාටත් යහපත කරන්නේ. ඒ මවටත් දරුවාටත් පමණක් නෙවෙයි වසර 2500 ගණනක් ගත වෙලත් අදටත් මව්වරුන්ට සහ දරුවන්ට සිත සලසන සත්‍යක්‍රියාවක් අදිෂ්ඨානයක් වෙලා තියෙනවා අඟුලිමාල පිරිත. ඒ නිසා සත්‍යවාදී බව මේ කාරණේදී අවශ්‍යයි. සත්‍යවාදීව තමන් සතු ගුණය යලි යලි සිහිපත් කරලා මනස තෙද ගන්වා ගැනීම තුන්වෙනි පියවරයි. හතරවෙනි පියවර තමයි අදාළ ඉලක්කය වෙත ඒ මානසික ශක්තිය මෙහෙයවීම. ඒ කියන්නේ මා සතුව මෙන්න මේ ගුණය පවතිනවා. ඒක සත්‍යයි. ඒ සත්‍ය බලයෙන්, ඒ කුසල බලයෙන් මෙන්න මේ විපත අනිවාර්යෙන් වළකින්නට ඕන. ඒක ප්‍රාර්ථනාවක් නෙමෙයි. ඒක බලාපොරොත්තුවක් නෙමෙයි. ඒක ආශිර්වාදයක් නෙමෙයි. දැඩි චිත්ත අධිෂ්ඨානයක් අදාළ සියලු සාධක ඒ කාරණේ වෙත මෙහෙය වෙන්නේ ඒ මානසික බලයත් එක්ක මානසික ශක්තියත් එක්ක. ඉතින් ඒ විදිහේ ශක්තියක් මෙහෙවන්න නම් ඒ ශක්තිය අවදි කරගන්නට අවශ්‍යයි. ඒකයි මේ පියවර 4 අපි පැහැදිලි කළේ. මේක උදාහරණයකින් කියනවා නම් පින්නතුනේ හරියටම දුන්නක ඊතලයක් තියලා දුනුදිය ඇදලා අදාළ ඉලක්කයට ඊතලයෙන් විදින්න වගේ මේ සමස්ත ක්‍රියාවලිය ගත්තාම දැන් අදාළ ඉලක්කය හඳුනා ගන්න ඕන විදින්නේ කොතනද කියලා. නැත්නම් ඉතින් ඊතලය කොහේයිද කියන්න දන්නේ. ඒ වගේ තමයි මූලිකව අපි හඳුනා ගන්න ඕන වෙනස් කරන්න යන්නේ මොකක්. ඊළඟට දුන්න සහ දුනුදිය වගේ තමයි අපේ ගත සිත. ඊළඟට ඒ දුනුදිය ඇදලා අපි අර වේගය ගන්නවා ඊතලයේ අදාළ තැනට මෙහෙවන්නට. එතකොට ඒ වගේ තමයි අපි නැවත නැවත සත්‍යවාදීව අපේ ගුණය අපේ ප්‍රතිපත්තිය නැවත නැවත සිහිපත් කරලා අවශ්‍ය මානසික ශක්තිය අවදි කරගන්නවා. අර දුනුදිය ඇදලා අවශ්‍ය ජවය ගන්නවා වගේ. ඊට පස්සේ සත්‍යවාදීව ඒ නිවැරදි ස්ථාවරයක පිහිටන්න වගේ තමයි අපිට පුළුවන් වෙන්නට ඕන අර ඊතලය සැලෙන්නේ නැතිව එක ස්ථාවරයක තියාගන්න. මොකද අපි ඊතලයේ මුදා හරිනකොට ගැස්සුනොත් අදාළ ඉලක්කයට යන්නේ නැහැ. ඒ වගේ අපි අදිෂ්ඨාන කරනකොට අපි සත්‍යක්‍රියා කරනකොට මම පන්සිල් රැක්ක බව සත්‍යයි කියනකොට පොඩි සැක සංකාමත් වෙලා මනස දෝලණය වුණොත් ඒ අදාළ කාර්ය සිද්ධ වෙන්නේ නැහැ. ඇත්තටම මගේ ළඟ ඒ ගුණය තියද නැද්ද කියලා Tamanට සැක සංකා ඇති වුණොත් දෝලණය වුණොත් ඒ කාර්ය සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා හොඳ පැහැදිලි ස්ථාවරයක් තියෙන්නට ඕන. උදාහරණයක් හැටියට අපි බොහෝ දෙනාට කියන්නේ යම් කිසි කෙනෙක් පිස්තෝලයක් ගෙනල්ලා නුඹට වෙඩි තියනවා කියලා කිව්වොත් අපිට පුළුවන් මේ සත්‍යක්‍රියාව හරියට පුහුණු කරගත්තොත් නෑ ඔය වෙඩි උන්නේ මට වදින්නේ නෑ මා ළඟ මෙන්න මේ සත්‍ය තියනවා කියන්නට තරම් ලොකු මානසික ශක්තියක් අපිට ගොඩනගන්න. එහෙම අත්හදා බලන්නට යන්නට එපා කවුරුත් උදාහරණයක් හැටියටයි කිව්වේ. අපිට හරියට මනස පුහුණු කරගත්තොත් ඒ තරම් බරපතල ඇහැට පේන අභියෝගයකදී වුණත් නොසැලී ඉන්නට පුළුවන් තරම් ලොකු ජවයක් අපේ මනස තුළ ජනිත කරන්න පුළුවන්. අන්න ඒ හයිය තමයි අපට උදව් වෙන්නේ අර ලෝකයට පැමිණෙන විපත වළක්වන්නට හෝ යහපත සිද්ධ කරන්න. ඒ නිසා දුන්නක ඊතලයක් තියලා අදාළ ඉලක්කය හඳුනාගෙන දුනුදිය ඇදලා ජවය අරගෙන ඊතලය නොසැලී පවත්වාගෙන හරියටම අදාළ ඉලක්කයට මුදා හැරියාම ඒ ශක්තිය අනුව ඒ ඊතලය ගිහිල්ලා
අදාළ ඉලක්කයේ හැපෙන්නේ යම්සේද ඒ වගේ අපි මුදා හරින ශක්තිය, අපි මෙහෙවන ශක්තිය අදාළ කාර්ය සාධනය වෙන්නට ඒ මොහොතේ පටන් සක්‍රිය වෙනවා සත්‍යක්‍රියාවකදී. නිසා සත්‍යක්‍රියාව ඊතරම්ම බල සම්පන්න කාරණයක්. එතකොට දැන් සජ්ජන සමාජ සංවර්ධන පදනම විසින් අපි සිදු කරන මේ බඳු සත්‍යක්‍රියාවන්හිදී අපි එකම වෙලාවක් නියම කරගෙන පින්වත් හැම දිනාටම ආරාධනා කරනවා ඒ වෙලාවට තමන් ඉන්න තැනක ඉඳලා මේ එකම අරමුණ ඇති කරගෙන සත්‍යක්‍රියා කරන්න. ඒ කුමක් නිසාද එහෙම කරන්නේ? ඒකට කාරණා කිහිපයක් තියෙනවා. එකක් තමයි පොදුවේ රටක් වෙනුවෙන්, ලෝකයක් වෙනුවෙන්, ශාසනයක් වෙනුවෙන් ඒ බඳු විසුරුණු කාරණාවක් වෙනුවෙන් සත්‍යක්‍රියාවක් කරන එක එක්කිනෙකුට දෙන්නෙකුට තනියෙන් කරන්න පුළුවන් කාර්යයක් නෙමෙයි. ඉතින් මනස වැඩුණු මහබෝසත්වරු ඉන්නට පුළුවන් ඒ වගේ ශක්තිය තියන අය අදත් රටේ අදත් ලෝකයේ ඒ බඳු උතුමන් ඉන්නවා. නමුත් ඒ අයට උනත් ඒ ශක්තිය මෙහෙවන්නට නම් පසුබිමක් තියෙන්න ඕන. දැන් සියලු දෙනාගේම මානසික ප්‍රතිවිරෝධතාවයක් ඇති වෙන තැනක ඒ ශක්තිය මෙහෙවන්නට උත්සාහ කළාට මොකද මනසත් එක්කනේ මේ කාර්ය කරන්නේ. එතකොට ප්‍රතිවිරුද්ධ ශක්තියින් බහුල නම් අර තමන් මෙහෙවන ශක්තිය විසිරී යාම බොහොම දුර්වල වෙනවා. ඒ නිසා මහබෝසත්වරයෙකුට උනත් ඒ ශක්තිය નિවර්දිව මෙහෙවන්න නම් හොඳ පසුබිමක් තියෙන්න ඕන. ඒ නිසා වැඩි දෙනෙකුගේ සිය ගණනක්, දහස් ගණනක්, ලක්ෂ ගණනක්, දසලක්ෂ ගණනක් දෙන එකම මනෝභාවය තුල එකම අරමුණක ඉන්නට සැලැස්විය හැකිනම් අර ප්‍රබල අයගේ මානසික ශක්තිය මෙහෙවන්නට ඒක ලොකු අවකාශයක් සලස්වා දීමක් වෙනවා. එතකොට බාධකයකින් තොරව අර අදාළ ඉලක්කයේ වෙත ඒ ශක්තිය මෙහෙවන්නට පුළුවන්කම තියෙනවා. දෙවෙනි කාරණේ තමයි අපි ළඟ අවශ්‍ය තරම් ශක්තිය නොතිබුණත් ටික ටික හරි අපටත් පුළුවන්කම තියෙනවා මේ මහා කාර්යයට දායක වෙන්නට ස්වල්ප මාත්‍රයකින් හරි. අපි හිතමු මහා බෝසත්වරයෙකුගේ ශක්තිය මහා අරටුවක් වගේ නම් අපටත් පුංචි කෝටු කෑල්ලක් හැටියට හරි ඒකට සහාය වෙන්නට පුළුවන්. එතකොට අපි බොහොම ප්‍රසිද්ධ ප්‍රස්තාව පිරුලක්නේ එක ලී කෝටුවක් කඩන්න පුළුවන් වුණාට ලී කෝටු ගොඩක් එකතු කරලා දරමිටියක් බැන්දොත් ඒක කඩන්න අපහසුයි කියන්නේ. එතකොට අන්න ඒ වගේ අපි අර දුර්වල ශක්තියින් ඇති අයටත් ආරාධනා කරනවා ඒ අවස්ථාව ප්‍රයෝජනෙට ගන්න, කුසලයක් සිද්ධ කරගන්න, තමන්ගේ ඒ කුඩා ශක්තියත් ඒකට දායක කරන්න කාලයක් එහෙම කරනකොට තමයි ඒ අයටත් අවස්ථාවක් ලැබෙන්නේ තමන්ගේ මනස අවදි කරගන්න. ඉතින් ඒ නිසා මේක Tamanට හොඳ අවස්ථාවක්. තනියෙන් කරන්න බැරි ඒ ලෝක යහපත සිද්ධ කරන්න තවත් පිරිසක් ක්‍රියාත්මක වෙනකොට අපටත් පුළුවන් පැත්තකින්ලා පොඩි හරි දායකත්වයක් ලබා දෙන්න. අර අපි උදාහරණයක් හැටියට මීට පෙරත් සිහිපත් කළා මහා ගිනි කඳක් නිවන්නට වතුර බිඳුවක් දෙකක් දැම්මට පුළුවන් කමක් නැහැ. හැබැයි කෝටි ගණනක් දෙනා වතුර බිඳුව එකවරම මුසු කළොත් එතකොට මහ ජල කඳක් වෙනවා. හැබැයි ඒක වෙන වෙන අවස්ථාවලදී විසිරුවා හැරියොත් ඒ ගින්න ප්‍රබල නිසා අර හැම ජල බිඳුවක්ම වහා වියලී යනවා, ගින්න නිවෙන්නේ නැහැ. හැබැයි එකම මොහොතකේ සියල්ලක් හෙලන්නට පුළුවන් නම් මහ ජල කඳක් හැටියට අර ගිනි කඳ නිවන්නට පුළුවන්. අන්න ඒ වගේ අපි සතු ශක්තිය ස්වල්ප වුණත් ඒක කෝටි ගණනක් එකවර එකම මොහොතක මුදා හරිනවා නම් එකම ජල කඳක් වගේ මහ විනාශයක් වළක්වන්නට එය ප්‍රබල හේතුවක් වෙනවා. ඉතින් ඒ නිසා අපි එකම මොහොතක මේක කරන්නට කියන්නේ අන්න ඒ අදහසින් ඒ වගේම වැඩි දෙනෙකුට මේකට සම්බන්ධ වෙන්න කියලා කියන්නේ තම තමන්ගේ ශක්තිය අවදි කරගන්නටත් තම තමන්ට මේ මහා පුණ්‍ය ක්‍රියාවට මහා කුසල ක්‍රියාවට දායක වෙන්නටත් ඒ වගේම මනස ප්‍රබල මහබෝසත්වරු වගේ අයට තමන්ගේ ශක්තිය මෙහෙවන්නට හොඳ පසුබිමක් සකසලා දෙන්නටත් කියන මේ කරුණු සියල්ලක් ඒක රාශී කරගෙන තමයි අපි එකම වෙලාවක වැඩි දෙනෙකුට සත්‍යක්‍රියාව කරන්නට කියලා ආරාධනා කරන්නේ. ඉතින් මෙවර අපි මේ කොරෝනා වසංගතය සමනය කිරීම සඳහා මාර්තු මාසේ 26 වෙනිදා පටන් ගත්තු පිරිත් දේශනාව අප්‍රේල් මාසේ 26 දක්වා අඛණ්ඩව සජ්ජායනා කරනවා. සජ්ජන මධ්‍යස්ථානයේ තවත් ලංකා පුරා විහාරස්ථාන 15කත් ඒ පිරිත් දේශනාව ඊ ආකාරයෙන් එකම කාල සීමාවක් තුල එකම පිරිත් දේශනාව සිදු කරමින් සත්‍යක්‍රියා කරනවා. මහජනයා දැනුවත් කරලා තියෙනවා. සජ්ජන ආධ්‍යාත්මික බලමුළුවට සම්බන්ධ ලංකාවේ වගේම ලෝකේ පුරාම ඉන්න ජනතාව සිංහල බෞද්ධයෝ පමණක් නෙවෙයි
අන්‍ය ජාතික අය පවා මේ සඳහා සම්බන්ධ වෙනවා. එතකොට ඒ අයත් එකතු කරගෙන එකම වෙලාවක අර විදිහට උදෑසන ඉර පායන වෙලාවේ සහ ඉර බැස යන වෙලාවේ ලංකා වෙලාව ගත්තොත් උදේ දල වශයෙන් උදේ 6ට සහ හවස 6ට පිරිත් සජ්ජායනා කරලා ඊට කලින් ඊට පස්සේ සත්‍යක්‍රියාව සිද්ධ කළා. සත්‍යක්‍රියාවෙන් පසුවත් පිරිත් දේශනාවන් සිදු කරන්නට අපි මහ ජනතාව දැනුවත් කරලා තියෙනවා. එතකොට මේ වෙනකොට ලක්ෂ ගණනක් ලෝකේ පුරා ඒ සඳහා ක්‍රියාත්මක වෙමින් පවතිනවා. එතකොට එහෙම කරනකොට අපිට යම්කිසි ශක්තියක් ගොඩනගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ ශක්තිය කොපමණ ප්‍රමාණයකට පළදරනවාද කියන එක අපි කාටවත් නිශ්චිතව පූර්ව නිගමන වලට එන්නට පුළුවන් කමක් නැහැ. මොකද එක් එක්කෙනාගේ කුසල කර්ම ශක්තිය අඩු වැඩි ප්‍රමාණය ජීවිතේ රැක ගන්නට තියෙන ඉඩකඩ ඒ අයට අනුව උස් පහත් වෙනවා. ඉතින් ආයුෂ අවසාන නම් යම් කිසි කෙනෙකුගේ කර්ම ශක්තිය අවසාන නම් ඒ බඳු අය අභාවයටපත් වෙන එක අපිට මොන සත්‍යක්‍රියාවකින්වත් මොන අදිෂ්ඨානයකින්වත් වළක්වන්න පුළුවන් කමක් නැහැ. නමුත් ආයුෂ තියෙද්දි කර්ම ශක්තියක් තියෙද්දි අතිරේක කර්මයක් නිසා හෝ හදිසි විපතක් වශයෙන් හෝ ජීවිතය විනාශ වෙන්නට පෙළඹෙනවා නම් ඒ බඳු ජීවිත සියල්ලක් ආරක්ෂා කරගන්නට අපිට මේ බඳු සත්‍යක්‍රියාවකින් හැකියාව තියෙනවා. ඉතින් අපි සජ්ජන සමාජ සංවර්ධන පදනම විසින් දීර්ඝ කාලයක් මේ බඳු සත්‍යක්‍රියාවන් සිද්ධ කළා. අත්දැකීම් ඇති නිසායි මේ කාර්යය මේ විදිහෙන් මෙහෙවන්නට කටයුතු සිද්ධ කරන්නේ. ආසන්න වශයෙන්ම පින්නතුන්ට මතක ඇති 2019 දෙසැම්බර් මාසේ ඕස්ට්‍රේලියාවේ ඇතිවෙච්ච ලැබුගින්න ඒක දින ගණනාවක් මුළුල්ලේ අඛණ්ඩව ව්‍යාප්ත වෙමින් පැවතුණා. ඉතින් 2020 ජනවාරි 10 වෙනිදා අපි ඒ සඳහා ලෝකයේ අනිත් රටවලුත් දැනුවත් කරලා පැයක් එක දිගට ඡන්ද පිරිත සජ්ජායනා කළ සත්‍යක්‍රියා කළා. ඉතින් තාම සාර්ථක ප්‍රතිඵල ලබන්නට පුළුවන් වුණා. ඒ සත්‍යක්‍රියාව කරපු දවසේම ඒ නගරවලට වර්ෂාව ඇති වෙලා තිබුණා. අනුක්‍රමයෙන් ඒක සමනය වුණා. ඉතින් මේ විදිහට අපිට බොහෝ දෙනාගේ ජීවිත ආරක්ෂා කරගන්නට තමන් සතු සීලය, ගුණය, ප්‍රතිපදාව, ආධ්‍යාත්මික ශක්තිය පරිහරණය කරන්නට පුළුවන්. එය සත්‍යවාදීව සිහිපත් කරලා ඒ මානසික ශක්තිය අදාළ යහපත සඳහා මෙහෙවන ක්‍රියාපිළිවෙත තමයි සත්‍යක්‍රියාව නමින් බෞද්ධ ඉතිහාසය තුළ බෞද්ධ සාහිත්‍ය තුළ හැඳින්වෙන්නේ. මහා බෝසත්වරු වගේම තවත් බොහෝ සත්පුරුෂයෝ ලෝකේ යහපත වෙනුවෙන් සත්‍යක්‍රියාව පාවිච්චි කරලා තියෙනවා. ඉතින් අපි බොහෝ දෙනා දීර්ඝ කාලයක් මුළුල්ලේ ඒ සත්‍යක්‍රියාවෙන් ලෝකෙට ශාසනයට පැමිණෙන විපත් වළක්වන්නට ක්‍රියා කරලා අත්දැකීම් සහිතවයි මේ කටයුතු සිද්ධ කරන්නේ. නිසා ඔබ සියලු දෙනාටම මෙත් සිතින් ආරාධනා කරනවා අනුන් රකින්නට සිතන සිතුවිල්ලම Taman රැකෙන්නට හේතුවක් වෙනවා. කලයුත්ත නොකලයුත්ත තෝරාගෙන Taman සුරක්ෂිත කරගන්නට පුළුවන් නම් එයම ලෝකය රකින්නට හේතුවක් වෙනවා. නිසා විශේෂයෙන් මේ කොරෝනා වසංගතයේ පවතින කාලය තුල නොකල යුතු දේවල් නොකොට කල යුතු දේ කරමින් Taman රැකෙන්නට උත්සාහ කරන්න රජයෙන් සහ සෞඛ්‍ය අංශ වලින් දෙන උපදෙස් නිවැරදිව පිළිපදින්න ඒ Taman රැකීමම රටක් රැකගන්න, ජාතියක් රැකගන්න, ලෝකයක් රැකගන්නට උදව් වීමක් වෙනවා. ඒ වගේම අනුන් රකින්නට කරුණා මෛත්‍රියෙන් කටයුතු කරන්න, ඒ සඳහා Taman තුල සද්භාවය අවදි කරගන්න, මෙත්සිත අවදි කරගන්න, හැකි පමණින් පිරිත් සජ්ජායනා කරලා සත්‍යක්‍රියා කරන්න, ඒ අනුන් රකින්නට සිතන සිතුවිල්ල මෙලව පමණක් නෙවෙයි නිවන් දකින තෙක් අනන්ත සසරේ Tamanut සුරක්ෂිත වෙන්නට හේතු වෙන ප්‍රබල ආරක්ෂක රැකවරණයක් වෙනවා. ඒ නිසා Tamanut අනුනුත් සුරක්ෂිත කරන මේ ආධ්‍යාත්මික ආරක්ෂණ ජාලයට එක් වෙන හැටියට ඔබ සියලු දෙනාටම මෙත් සිතින් ආරාධනා කරනවා. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීමෙන් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත් පින් අනුමෝදන් වෙන සියලුම ඥාතීන්ටත් ඔබ අප හැම දිනාටම බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං.
ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. අද ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ පැල්මඩුල්ල කෙලින් වීදියේහි අංක 3 නිවසේ පදිංචි AWP හේමකුමාරී මහත්මිය සහ GKT ගුණසේකර මහත්මයාත් දුලානී සෙව්වන්දි දියණියත් විසින් මේ පින්කමෙහි ප්‍රධාන අරමුණ AWP හේමකුමාරී මහත්මියගේ ජන්මදිනය නිමිති කොටගෙන අප්‍රේල් 14 වෙනිදාට යෙදෙන ජන්මදිනය නිමිති කොටගෙන එතුමියට ආශිර්වාද කිරීම, ඒ වගේම අප්‍රේල් 29 වෙනි දිනට ජන්මදිනයේ යෙදෙන දුලානී සෙව්වන්දි දියණියටත්, ඒ වගේම ගුණසේකර මහත්මයාටත් ආශිර්වාද කිරීම, ඒ වගේම දියණියගේ අනාගත කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා ඇති කරගෙන අද මේ පින්කම සිද්ධ කරනවා. ඒ වගේම 2009 අප්‍රේල් 7 වෙනි දින අභාව ප්‍රාර්ථනාන්ට යෙදුණු හේමකුමාරී මහත්මියගේ ආදරණීය මෑණියන් යටියන්තොට ගරාගොඩ පදිංචි MW පොඩිහාමිනේ මෑණියන්ටත් 2001 ජූනි 18 දින අභාව ප්‍රාප්ත වන්නට යෙදුණු AW සිරිවර්ධන පියාණන්ටත් නිවන් සුව ප්‍රාර්ථනා කිරීම. ඒ වගේම GKT ගුණසේකර මහත්මයාගේ අභාව ප්‍රාප්ත වන්නට යෙදුණු මෑණියන් වහන්සේට සහ පියාණන් වහන්සේට නිවන් සුව ප්‍රාර්ථනා කිරීම. දේශකයන්න් වහන්සේ සියස මාධ්‍ය ජාලය ඇතුළු සියලු දෙනාටම ආශිර්වාද කිරීම, නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීම. ඒ වගේම විශේෂයෙන් මේ වසංගත තත්ත්වයෙන් පීඩා විඳින ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාටම නිදුක් නිරෝගී සුව ආරක්ෂා සම්පත්තිය ප්‍රාර්ථනා කරමින් අද ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරනවා. සියලු දෙනාටම ධම්ම අසන්නට අවස්ථාව සලස්වා දීම ධර්ම දානමය මහ පිංකමක්. එය ප්‍රඥාව දියුණු කරගන්නට හේතු වෙනවා. තම තමන් ධර්ම ශ්‍රවණය කිරීමත් ප්‍රඥාව දියුණු වෙන මහ පිංකමක්. මේ ਸਰව ප්‍රකාරයෙන් සිද්ධ කරගත්තා වූ සියලුම කුසල් ලෝකය සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන, පින්තුන් ආරක්ෂා කරන, ඉන්ද්‍රාදී සියලු පින් කැමැති දෙවි දේවතාවෝ, දේව මාතාවෝ සතුටින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවයිසුරු සම්පත් වර්ධනය කරගනිත්වා. සම්බුද්ධ ශාසනයත් මනුෂ්‍ය වර්ගයාත් চিරාත් කාලයක් ගෙහෙන් ආරක්ෂා කෙරෙත්වා. අප්‍රේල් 14 වෙනි දින ජන්මදිනයේ සමරන AWP හේමකුමාරී මහත්මියටත්, අප්‍රේල් 30 වෙනි දින ජන්මදිනයේ සමරන දුලානී සෙව්වන්දි දියණියටත්, ඒ වගේම ගුණසේකර මහත්මයා ඇතුළු පවුල් වලට සම්බන්ධ සෑම දෙනාටමත් දෙවියන්ගේ ආශිර්වාදයේ රැකවරණය නොමදව සැලසේවා. දෙවියෝත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්. ඒ වගේම AWP හේමකුමාරී මහත්මියගේ මිය පරලෝ යන්ට යෙදුණු ආදරණීය මව්පියන් MW පොඩිහාමිනේ මෑණියන් සහ AW සිරිවර්ධන පියාණන්, ඒ වගේම ගුණසේකර මහත්මයාගේ මව්පියන් ඇතුළු මියගිය සියලු ඥාතීන් මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා. ඒ හැම දිනාගෙම භව ගමන සුවපත් කරගනිත්වා. ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්. ඔබ අප හැම දිනාටමත් මේ උදාර කුසලයේ මෙලව යහපත અભිවෘද්ධිය පිණිස පවතිවා. සසර වාසය කරන තාක් නරකාදී සතර අපායකට මිත්‍යා දෘෂ්ටි කුලයකටපත් නොවීම පිණිස, කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණය ලැබීම පිණිස හේතු වේවා. බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන්. සිද්ධ කරගත් මේ සියලු කුසල් බලයෙන්ද බුද්ධ ධම්ම සංඝ යන රත්නත්‍රයේ අනන්ත ගුණානුභාවයෙන්ද පින් අනුමෝදන් වන දෙවියන්ගේ ආශිර්වාදයෙන්ද අප සියලු දෙනාගේම ප්‍රාර්ථනා බලයෙන්ද ලංකාව ඇතුළු ලෝකේ රටවල වසංගතයක්සේ ව්‍යාප්ත වෙමින් පවතින මේ කොරෝනා උවදුර සමනය වේවා. සියලු දෙනාගේම ජීවිත සුරක්ෂිත වේවා. හැම දිනාටම අභය දාණය ලැබේවා කියන ආශිර්වාදය සිදු කරනවා. හැම දිනාටම තෙරුවන්